යකෝ එකෙක් කල සර් ගාන කීයද කියලා. මහනවද බක් යතයිද? සර් ගාන කීයද කියලා? ඒ මහනවද? හරි සුබ මොහොත පහුවේ සර් කියලා දාලා දින ඒ නිසා වෙඩි පටන් ගමු ජනතාව. හොඳයි. හොඳයි. කවද දැන් මාව හොයාගෙන දරුවේ. ස්පොට්ලයිට් කරා. කට්ටිය මා පේනවද? අයින්. හොඳයි. ජනතාව ආයුබෝවන් හැමෝටම. හරි එහෙනම් අපේ නිරෝෂණස ආරම්භයේ කිව්වා වගේම අද හරි අද දවසල මම ටිකක් හොඳ ලස්සන සුන්දර දවසක් බවටපත් වේවි. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. මොකද හේතුව මම හිතන්නේ 10 වසර ජීවිතයේ තීරණාත්මකම අවුරුදු 2 තීරණාත්මකම විභාගය නේද? දැන් ශිෂ්‍යත්ව ලියලාදී සමහර ශිෂ්‍යත්ව ෆේල් නැති පාස් ඇති. හැබැයි ශිෂ්‍යත්වයේ පාස් හෝ ෆේල් කියලා ලංකාවේ කවුරුකත් ජොබ් එකක් දෙන්නේ නැහැ නේද? එහෙනම් ජොබ් එකකට යන පළවෙනි සුදුසුකම් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය. හරි. ළමයි ඉතින් පළවෙනි විභාගය තමයි නේද? පළවෙනි ප්‍රතිඵලය තමයි ඔයාලට ජොබ් එකක් හම්බ වෙන නේද? සුදුසුකමක් විදිහට පිළිගන්න O level විභාගය. නිසා මේ ප්‍රතිඵලය මත තමයි උසස් පෙළ විෂයන් තෝරාගන්නේ. එතකොට ඒ තෝරා ගන්න එක මත තමයි විශ්වවිද්‍යාලයට යන්නේ හෝ ඔයා ජොබ් එක තෝරගන්න ඒ කියන්නේ ස්ට්‍රීම් එක තෝරාගන්නේ නේද? ඒ නිසා මේ විෂය ධාරාව ඒ කියන්නේ එහෙම නැත්නම් මේ අපි ආරම්භය ලබාගෙන තියෙන්නේ හරි හොඳ වැඩකට. ජීවිතයේ ගොඩාක් දුර යනකොට ඒ යන්නේ මොන පාරෙන්ද යන්නේ කොයි විදියටද කියලා තීරණය කරන කඩයිම තමයි අපේ සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් ඒ සාමාන්‍ය පෙළ විභාගයට මම හිතන්නේ කොමර්ස් වලින්ද මන්ද පටන් ගන්න. අද දෙසැම්බර් 1 වෙනිදා විදිහට නේද? කොමර්ස් විෂයෙන් තමයි මම හිතන්නේ ඩිජිටල් පාසල මේ වැඩසටහන මම හිතන්නේ 10 වසර ආරම්භ කරන්නේ. ඒ නිසා අද දවස සුපිරි දවසක් බවට පත් වේවි. අනිවාර්යෙන් මම මේ විදිහට කරලා දෙන්නම්. ඔයගොල්ලෝ කොහොමත් පහුගිය කාලේ මාත් එක්ක සම්බන්ධ වෙලා වෙනස් විදිහේ වැඩ කරපු දරුවෝ. හරි හොඳයි. හරි WhatsApp group එකේ link එකේ වන්නකෝ කියලා දාලා තියෙනවා. අපි පන්ති යන අතරේ ඒවයි වන්නම් පුතේ. හරි. ළමයි. ඉතින් අමුතුවෙන් මහා ලොකු දේවල් අවශ්‍ය නැහැ. වැඩේ පටන් ගමු. හරි. දැන් එතකොට මට අද දවසේ අලුතෙන්ම සම්බන්ධ වෙච්ච දරුවෝත් ඇති. පහුගිය කාලේ මාත් එක්ක නේද මාසයක් විතර අපි ලස්සන වැඩසටහන් ගොඩාරියක් කරා. ඒ ගොඩාරියටම නැත්තම් සමහර ඒවට සම්බන්ධ වෙච්ච කට්ටියත් ඇති. සමහර වෙලාවට ඒවට සම්බන්ධ වෙන්න බැරුව අද එක පාටම ඩෝන් ගාලා ආපු කට්ටියක් ඇති. කොහොම හරි කමක් නැහැ. අපි අද දවසේ විෂය නිර්දේශය O level commerce paper එකේ මොනවද අහන්නේ අන්න ඒවට අවශ්‍ය කරන දැනුම එකතු කරන එක තමයි අද ඉඳන් කරන්නේ. අද ඉඳන් අපි අර පහුගිය දවස්වල කරා වගේ ලස්සන වෙනස් විදිහේ වැඩසටහනොත් පන්ති අතරවාරේ යනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන්ම අද ඉඳලා අපි ફોකස් කරන්නේ මොකටද? O level විභාගයේ ඒ සාමාර්ථයක් කොමර්ස් විෂය සඳහා ලබා ගැනීමේ වැඩසටහනට තමයි අපි මේ සූදානම් වෙන්නේ. හරි හොඳයි. ඔව් තව 25යි. හරි හොඳයි. යාළුවන්ට පොඩ්ඩක් පණිවිඩය කියන්න. හරි. එතකොට වැඩේ ආරම්භ කරන්නේ කොමර්ස් විෂයෙන්. නිකන් කොමර්ස් නෙමෙයි රිදෙන්න කොමර්ස් උගන්වන්නයි යන්නේ. රිදෙන්න කොමර්ස් උගන්වන්න. හරි. පුතේ මම ගිහාන් පෙරේරා. ඕගොල්ලෝ ආදරය කරන ඕලාගේ ආදරණීය සර්. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. ජනතාව ළමයි මාතෘකාව හරි මම වැඩේ පටන් ගන්නවා. හරිද? ළමයි අපි දැන් අද ආරම්භයේදී හරිද? අද ආරම්භය. හරි. පුංචි මතක් කිරීමක් එක්කම වැඩේ පටන් ගන්න. මේක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන වැඩේ පටන් ගමු. මේ පුංචි කාරණාව ඔළුවේ තියාගෙන වැඩේ පටන් ගමු. පුතේ මගේ විෂය කොමර්ස්. එහෙම නැත්නම් අපි කියනවා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. පුතේ මම උගන්වන්නේ මේ 2022 අලුත් 10 වසරට යන්න ඉන්න ඔයාලට කොමර්ස් කියන විෂය. එහෙම නැත්නම් අපි ඔයාලට කියනවා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියලා අපේ සබ්ජෙක්ට් එකේ නම. දැන් මම පුංචි දෙයක් ඔයාගේ ඔළුවට මුලින්ම දාලා පටන් ගන්න වැඩි. ඒ තමයි මගේ විෂය ඔයාලා කලින් ඉගෙනගත් එකක් නෙමෙයිනේ. 8 දී 9 දී නේද 6 දී 7 දී ඉගෙනගෙන නැහැ.
මේ පන්තියේ ඉන්න හැමෝම ජීවිතයේ පළවෙනි වතාවට කොමර්ස් ඉගෙන ගන්නේ අද. පුතේ මට පොඩි මැසේජ් එකක් දාන්නකෝ. මේ පන්තියේ 7 වසරේ දෙවනි වාර විභාගයේ කොමර්ස් වලට ලකුණු කීයක් තිබ්බද කියලා මට මැසේජ් එකක් දාන්නකෝ බලන්න ඔයා. 7 වසරේ දෙවනි වාර විභාගයේ කොමර්ස් පේපරේ ලකුණු කීයක් තිබ්බද? එහෙම පේපරයක් ලිව්වේ නෑ. 6 වසරේදී 7 වසරේදී 8 වසරේදී එහෙම ලිව්වේ නෑ. එහෙනම් කොමර්ස් විෂය පටන් ගන්නේ අද මේ බලන්නකෝ. සමහර විට ඔයාට අද ඉංග්‍රීසි ටිකක් අපහසු ඇති. ඉංග්‍රීසි විෂය ටිකක් අමාරු ඇති. මොකද හේතුව ඔයා පුංචි පන්ති වල ඉඳන් ඉංග්‍රීසි වලට හරියම පන්තියකට ගියේනේ. නේද? අපේ ඩිජිටල් සරසවි වගේ ආයතන තිබුණේ නෑ හොඳ ගුරුවරු හොයාගන්න. ඒ නිසා ඔයාගේ සමහරට ප්‍රදේශයේ තිබ්බ ගුරුවරයා උගන්වපු දේ හරියට තේරුනේ නෑ. අන්න ඒ නිසා පුංචි කාලේ අපිට වෙච්ච වැරද්දක් නිසා අම්මලා තාත්තලා සමහරට පුංචි කාලේ ඉංග්‍රීසි පන්තිකට යවන්න බැරි වුණා. ඔය වගේ ප්‍රශ්න නිසා අද අපිට ඉංග්‍රීසි චුට්ටක් අමාරුයි. හැබැයි පොඩි පන්ති වලින් ධම්ම ඉංග්‍රීසි ටික පන්තියකට ගිහලා ඉගෙන ගත්ත. අම්මා තාත්තා ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරගත්ත යාළුවන්ට අනිවාර්යෙන් අද වෙනකොට ඉංග්‍රීසි ගේමක් නැහැ. ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන්, ඉංග්‍රීසි පුළුවන්. ගණිතය ගමු. ගණිතේ පුංචි පන්ති වලින්දී ධම්ම අපේ නිරෝෂණ සර් වගේ නේද දක්ෂ ගුරුවරයෙක් හම්බ වුණේ නැතිනම් ඔයාට සමහරට අද වෙනකොට ගණන් ටිකක් අමාරු වෙන්න පුළුවන්. දැන් නිරෝෂණ සර්ත් එක සෙට් වෙලා තමයි ගේම ගහගෙන යන්නේ. නේද? හැබැයි උදේ අද අපිට සමහර දේවල් බැරි හෝ පුළුවන් වෙලා තියෙන්නේ අපි අතීතයේ කරගත්ත පුංචි පුංචි අඩුපාඩු. එහෙනම් කොමර්ස් විෂය පටන් ගන්න අද. කොමර්ස් පටන් ගන්න අද. අපේ පන්තියේ ඉන්න කවුරුත් කොමර්ස් පුළුවන් ළමයි හෝ කොමර්ස් බැරි ළමයි කියලා જાතියක් නෑ. දැන් අද දවසේ මගේ මේ දේශනය මගේ පන්තිය බලාගෙන ඉන්න ඔයාලා හැමෝම අද තමයි මේ විෂය ඉගෙන ගන්න පළවෙනි දවස. ඒ කියන්නේ සමහර විට ඔයා පන්තියේ පළවෙනිය වෙන දරුවෙක් වෙන්න පුළුවන්. නේද? ඉස්කෝලේ පන්තියේ පළවෙනිය වෙන පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය වෙන හොඳ මට්ටමේ දරුවෙක් වෙන්න පුළුවන්. සමහරට ඔයා පන්තියේ අන්තිමය වෙන කෙනා වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි පන්තියේ පළවෙනියයි පන්තියේ අන්තිමයයි දෙන්නම ජීවිතයේ පළවෙනි වතාවට නේද කොමර්ස් ඉගෙන ගන්න. පුතේ අද ඉගෙන ගන්න දේ ඉඳලා තව අවුරුදු දෙකක් ඉගෙන ගන්න දේවල් දක්වා ඒ කොටස් වලින් නම් පේපරේට අහන්නේ අද ඉඳලා ඔයා වැඩ කරමු. පුතේ අද ඉඳලා ඔබ වැඩ කරොත් පන්තියේ පළවෙනියට වගේම පන්තියේ අන්තිමයට කොමර්ස් වලට ඒකක් ගන්න පුළුවන්ද බැරිද? chat එකට මැසේජ් එකක් දාන්න බලන්න. පුළුවන් නම් yes කියලා දාන්න. ළමයි බැයි වගේ නම් no කියලා දාන්නකෝ බලන්න. මං කියන්නේ හරි සරල තර්කයක්. මගේ පන්තියේ ඉන්න හැම දරුවටම කොමර්ස් වලට ඒකක් කියනවා. කොමර්ස් වලට ඒකක් කියනවා. හේතුව මගේ විෂය පටන් ගන්නෙ 10 වසරේදී. 10 වසරේ මුලින් ඉඳන් මම පන්තියේ පළවෙනිය වෙන එකාටයි පන්ති අන්තිමය වෙන එකාටයි දෙන්නටම එකම මට්ටමට උගන්වගෙන ගිහිලා එකම ලෙවල් එකට ගන්නවා. එතකොට මගේ විෂය මට හරිම පහසුවෙන් හැම දරුවෙක්ටම ඒකක් කරන් දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔයා මොන මට්ටමේ හිටියද? ඒ නිසා අපි අලුත් විදිහට පටන් ගමු. අලුත් විදිහට හිතමු. ඒ නිසා අලුත් ආරම්භයක් එක්ක දෙසැම්බර් 1 වෙනිදා 10 වසරේ පළවෙනි දවස අලුත් විෂයකින් අලුත් විදිහට වැඩේ පටන් ගන්නයි මේ හදන්නේ. හරි. ඇති. දැන් වැඩේ පටන් ගමු. පුතේ මාතෘකාව ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. සබ්ජෙක්ට් එකේ කොටස් දෙකක් තියෙනවා ඔයාලට පේන්න ඕනේ. ඔයාට පේන්න ඕනේ අපේ විෂය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. සුනිල් හා කමල්. සුනිල් කියලා එකයි කමල් කියලා එකයි දෙකයි. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. ළමයි අපේ සබ්ජෙක්ට් එකේ කොටස් කීයද බං? සබ්ජෙක්ට් එකේ කොටස් කීයද? උදේ මට ඉක්මනට දාන්න මෙසේජ් එකක් chat එකට. ළමයි නිතර මට chat එකට මෙසේජ් එකම දාන්න වෙයි ආ. හරිම තමයි මගේ පන්ති යන්නේ. මාත් එක්ක නිතරම සෙට් වෙලා ඉන්න. මං අහන ප්‍රශ්නෙට ශනික උත්තර දාලා ඉවන්නම්. හරි නේමයි. හරි. නේමයි. සබ්ජෙක්ට් එක කොටස් දෙකයි. ව්‍යාපාර අධ්‍යයනයේ ගිණුම් කරන්නේ. හරි. එහෙනම් බලමු. මම නැවත කියන්න. අපේ සබ්ජෙක්ට් එක කොටස් දෙකයි. එක අපි කියනවා ව්‍යාපාර අධ්‍යයනය. එක ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර ගැන අධ්‍යයනය කරන එක. ව්‍යාපාර වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකක් කියලාද? බිස්නස් කියලා. අධ්‍යයනය කරනවට ඉගෙන ගන්නවට අපි කියනවා මොකද්ද? ස්ටඩි කරනවා කියලානේ. ස්ටඩීස්. බිස්නස් ස්ටඩීස්. ව්‍යාපාර අධ්‍යයනය. බිස්නස් ස්ටඩීස්. කියමු බලන්න මාත් එක්ක. බිස්නස් ස්ටඩීස් කියවලා බම් මාත් එක්ක. කියමු. බිස්නස්
studies. යක්කෝ සමහර කෙල්ලොන්ගේ ස්ක්‍රීන් එකේ කෙලක් විසි වෙලා පිනිවැටිලා වගේ. හරි. පරිස්සමෙන් කෙල විසින්න එපා. තවර කියන business studies ව්‍යාපාර අධ්‍යයනය. පුතේ එක ව්‍යාපාර අධ්‍යයනය නම් දෙවෙනි කොටස අපි කියනවා ගිණුම් කරන්නේ. නේද? දැන් අපි දැන් මොකක්ද ඉගෙන ගන්න කියලා දල වශයෙන් අදහසක් තියෙන්නේ. ඒක තමයි මම මේ පැහැදිලි කරගෙන එන්නේ. එහෙනම් ඔය හුඟක් අය ගණන් හදන්න තියනවා කොමර්ස් ටිකක් අමාරුයි කියලා කියනවා නේද? අන්න ඒ ගණන් හදන කැලල තියෙන්නේ මේ ගිණුම් කරන්නේ. හැබැයි මම මගේ දරුවන්ට පහුගිය වැඩසටහන් වලදී ඔප්පු කරලා පෙන්නුවා ඇත්තටම කොමර්ස් වල තියෙන ගණන් ලේසිද අමාරුද කියලා. ජනතාව ගිය සතිවල පහුගිය සතිවල ප්‍රෝග්‍රෑම් වලදී නේද අපි පොඩි ගණන් සෙට් එකකුත් හැදුවා. නේද? හරි. ඒ නිසා කො මතක කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාමුකෝ බලන්න. පහුගිය සතිවලදී මාත් එක්ක සම්බන්ධ වෙලා කොමර්ස් පන්තියේ ගණන් හදලා ඒ ගණන් ඇත්තටම ලේසි කියලා තේරුම් ගත්ත කට්ටිය නේද? කවුරු හරි ඇවිල්ලා නිකන් කියලා හරියන්නේ නැහැ කොමර්ස් ලේසි ජනතාව. ජනතාව නම් කියලා කියන්නේ මං තමයි යා. හරි. කොමර්ස් ලේසි උදේ නිසා අවුලක් නැහැ ගිණුම් කරන්නේ ලේසි කියලා කටින් කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම මම ඔයාලට කරලා පෙන්නනවා. හරි නියම එලකිරි සෙට් එකක් ඉන්නවා අපේ නිර්වචන සර්ත් එක්ක. හරි. ඉතින් උඹලා හැමෝටම ආදරේ. හරි බලමු වැඩේ පටන් ගමු. ව්‍යාපාර අධ්‍යයනයයි ගිණුම් කරන්නේ. හැබැයි බය වෙන්න එපා මේ දෙකම සුපිරියට ගොඩ දාලා දෙන්න. එතකොට මම එහෙම කියන්නේ. අපේ සිලබස් එක. දැන් අපි මේ සිලබස් එකක් ඉගෙන ගන්න. මේ සිලබස් එක ඉවර කරලා 10 වසර ටිකයි 11 වසර ටිකයි ඉවර කරලා O level විභාගය කියලා විභාගයක් තියෙනවා. නේද? ඒකෙදි ඉගෙන ගත්ත දේවල් කොමර්ස් වලදී 10 ඉගෙන ගත්ත ටිකයි 11 ඉගෙන ගත්ත ටිකෙන් තමයි පේපරේ හැදෙන්නේ. එහෙමනේ. නේද? එහෙම තමයි. හරි. එතකොට පුතේ 10 වසරට ඔක්කොම තියෙනවා පාඩම් 12ක්. පාඩම් ඔක්කොම කීයද? 12යි. 11 වසරට පාඩම් 8යි. 11 පැත්තකින් තියෙනකො තව අවුරුද්දක් තියෙනවනේ ඒකට. 10 දී අපිට ඉගෙන ගන්න ලැබෙනවා පාඩම් 12ක්. පාඩම් 12ක්. පුතේ මේ පාඩම් 12න් සබ්ජෙක්ට් එක කොටස් දෙකයිනේ. ව්‍යාපාර අධ්‍යයනයේ ගිණුම් කරන්නේයිනේ. පුතේ මේකෙන් කොටස් දෙක හැදෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයට. ව්‍යාපාර අධ්‍යයනයට තියෙනවා පාඩම් 3ක්. ඒ කියන්නේ පාඩම් කරන පාඩම් තියරි පාඩම් තියෙන්නේ 3යි. පාඩම් කරන තියරි පාඩම් තියෙන්නේ 3යි. ළමයි. සාමාන්‍යයෙන් ගිහාන් සර්ගේ පන්තියේදී තියෙන විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි මගේ දිහා බලන් හිටියාම නිකම්ම වැඩේ පුළුවන් වෙනවා. සර්ත් එක්ක ගෙදර ඉඳලා මම මේ කියන දේවල් ටික මාත් එක්ක පන්තියේ කියවනකොට හරිද? හැබැයි මම කියන එක කියන්න කිව්වම කියනවනේ ගෙදර නම් හරිද? එහෙම කිව්වොත් ඔයාට අද දවස් ඉගෙන ගත්ත 100%ම අද දවසේ පැය දෙකේදී ඉගෙන ගත්ත 100%ම ඔයාට අද දවස් පන්ති ඉවරනකොට කටපාඩම්. පාඩ කරන්න තියෙන්නේ සර්ගේ දිහා බලන් ඉන්න විතරයි. අවුලක් නැහැ නේ. ටිකක් කැතයි කියලා දන්නවා. හැබැයි මේ අමාරුවෙන් හරි බලන් හිටපන් මොකද පාඩම මොහි පුළුවන් වෙනවා. හරි බලන්නකෝ. පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3ක්. එහෙනම් 12න් 3ක් ගියාම කීයද? 12න් 3ක් ගියාම කීයද? ජනතාව 12න් 3ක් ගියාම කීයද බා? ගිණුම් කරන්නේ පාඩම් කීයක් සෙට් වෙනවද? හරියටම හරි. මම මේ මොන අහනද මන්ද අපේ නිරෝෂණ සර්ගේ පන්තියේ ගෝලයන්ගේ ළමයි මෙන්න ගිණුම් කරන්නේ පාඩම් 9ක් තියෙනවා. ගණන් හදන පාඩම් 9. අමුතු ගණන් නෙමෙයි. හරිද? අමුතු ගණන් නෙමෙයි. දැන් මම උදාහරණයක් ගිය සතිවල කිව්වා අපිට ගුණ කිරීම, බෙදීම, වර්ගමූලය, ත්‍රිකෝණ මිතිය, අංග සාම්‍ය, ජ්‍යාමිතිය, ප්‍රස්ථාර, ලඝු ගණක ඒව නෑ. වීජීය ප්‍රකාශන ඒව කිසිවක් නෑ කොමර්ස්. කොමර්ස් වල තියෙන්නේ එකතු කිරීම, අඩු කිරීම ටිකක් විතරයි. එකතු කරන්න, අඩු කරන වගු කීපයකට දාලා තියෙන්නේ. මම ඒ ටික ඔක්කොම කියලා දෙනවා මොළේ ඉඳන්. ඒ ටික ඔක්කොම කියලා දෙනවා. ඒ නිසා ඔයාලට බය නැතුව ගිණුම් කරන්නේ කියන්නේ මොළේ ඉඳන් කියලා දෙනවනේ. 6 වසරේදී ඉගෙන ගත්ත දැනුමක් නෑනේ. ඒ නිසා ගිණුම් කරන්නේ පළවෙනි පාඩම පටන් ගත්තාම එතන ඉඳලා අවසානයේ දක්වා ගිණුම් කරන්නට අදාළ සියලු දේවල් මම ඉස්සරහට තමයි කියලා දෙන්නේ. ඉදිරියේදී තමයි කියලා දෙන්නේ. එතකොට මේ පන්ති වලට සම්බන්ධ වුණාම ඔයාලා පන්තියේ පළවෙනි අද අන්තිමේ අද අදාළ නැහැ. හැමෝටම එක මට්ටමට ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් උදේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3යි, ගිණුම් කරන්නේ පාඩම් 9යි. මුලින්ම සිලබස් එකේ පළවෙනි 3 ඉවර කරලා දාන්න. ඊට පස්සේ 4වෙනි පාඩමේ ඉඳන් තමයි ගිණුම් කරන්නේ එන්නේ. එහෙනම් අපේ අද පාඩම පටන් ගන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ business
studies. අපි ඔකට කෙටියෙන් කියමු බක් BS කියලා. බුදු සරණයිද? BS කියන්නේ බුදු සරණයිද? ළමයි බුදු සරණයි නෙවෙයිනේ. BS කියන්නේ business studies. ඔය BS කියවහම නෙමෙයි. මට පොඩි කතාවක් මතක් වුණා කියන්නද? චෝටි සීන් එකක් මතක් වුණා කියන්නද? අපි ඔය සමහර ඒවා කෙටියෙන් කියනවනේ. සමහර ඒවා අපි හරි. පුතේ මම නැවත මතක් කරනවා. පුංචි කතාවක් කියන්නද? හරි හොඳයි. හරි. හරි හොඳයි පුතේ. පුතේ ඩිජිටල් සරසවියෙන් අපිට මට පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා ඔයාලට කියන්න කියලා. ඒ තමයි ඔයාලා group WhatsApp group වල group A එකට එන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් විතරක් group B එකට join වෙන්න. හරිද? group A එකට ඔයාලට පුතේ link එක දායි ඩිජිටල් සරසවියෙන් ඔයගොල්ලෝගේ Zoom chat එකට. එතකොට ඒ Zoom chat එකට එන link එකකින් click කරලා ඕගොල්ලන්ට පුළුවන් WhatsApp group වලට join වෙන්න. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න ඕගොල්ලෝ group A group B කිරිබල්ලා අපි දැන් එවනකොට group A එකට join වෙච්ච දරුවෝ ඉන්නවනේ දැනටමත්. ඒගොල්ලෝ B එකට join වෙන්න එපා. එතකොට එකම group එකේ ළමයි system එක හරහානේ මේක යන්නේ. එතකොට group A එකේ B එකේ කීපයක ඉන්නකොට system එක identify කරගන්නේ ඔයා spam එකක් කියලා. හරි spam එකක් කියලා තමයි. ඒ නිසා අර virus එකක් වගේ කියලා තමයි හිතන්නේ. එතකොට ඔයාව ළමයි කෙලින්ම ඔයාව අයින් කරලා දායි සිස්ටම් එකෙන්. ඒ නිසා ඔයගොල්ලෝ group 3-4කට යන්න එපා. අනිවාර්යයෙන්ම ඔයා group A එකේ ඉන්නවනම් A එකේ ඉන්න. හරිද? B එකට එන්න අවශ්‍යතාවයක් නැහැ. A එකේ නැති අය විතරක් B එකට සම්බන්ධ වෙන්න. හරි. ඩිජිටල් සරසවියෙන් ඔයාලගේ Zoom chat එකට link එක වැඩ යන අතරේ දාන්න. හරි හොඳයි. හොඳයි. හරි. ඩිජිටල් සරසවියෙන් එන පණිවිඩ මොනවා හරි තියෙනවා නම් ඔයාලට හරි. මම ඉදිරියේදී දැනුවත් කරන්නම්. ඔයාලට Zoom chat එකට එයි. ඔය එවන link ටිකට ඔයගොල්ලෝ click කරලා ඉවරලා ඒවට සම්බන්ධ වෙන්න පිළිවෙලට. හරි හොඳයි. මම අතරේ වැඩේ පටන් ගන්න පුංචි කතාව කියාගෙන යන්න තමයි මම නැවතුවේ. ඒ තමයි මේ චූටි සීන් එකක් ළම. මගේ යාළුවෙක් හිටියා. හරිද මේ අර කෙටි කරලා කියන වැඩේ නිසා තමයි මම මේ සීන් එක මතක් වුනේ. මගේ යාළුවෙක් හිටියා ළමයි කැම්පස් එකේ. හරිද කැම්පස් එකේ යාළුවෙක් හිටියා මේකට එච්චර ඉංග්‍රීසි බෑ. එච්චර ඉංග්‍රීසි බෑ ළමයි ඔය කෙටි කරලා කරන ඒ දේවල් කොහොමද වැඩි තේරෙන්නේ නැහැ. මිනිහා ටිකක් ටියුබ් ලයිට් જાතිය යාළුවෙක්. ළමයි මිනිහා සෙට් වෙලා හිටියා විශ්වවිද්‍යාල කාලෙනේ. එතකොට මිනිහට හිටියා ගෑනු ළමයි. මිනිහා ගෑනු ළමෙක් එක්ක පොඩ්ඩක් ඔය සම්බන්ධයක් හදාගෙන හිටියා. එතකොට ඒගොල්ලෝ වැඩි හිටියෝනේ විශ්වවිද්‍යාලය යන කාලේදී. පුතේ එතකොට ඒ ගෑනු ළමයි ටිකක් කෙන පොෂ් ෆැමිලි එක ටිකක් කෙන අමුතු જાතිය ඉංග්‍රීසි වලින් ගෙදර කතා කරන වාහන වලින් යන එන ටික අමුතු જાතිය කෙල්ලෙක්. ළමයි දවසක් කොහොම හරි මේකට දැන් මෙසේජ් කරනවන්නේ chat කරනකොට එක එක જાති messages එවනවා. රැට නිදා ගන්නකොට BS කියලා එවනවා. ඔයගොල්ලොත් ඊට පස්සේ යවනවනේ BS කියන්නේ බුදු සරණයි. TC කියලා ගහනවා. take care. නේද? good night. GM good morning. ඔය වගේ පොඩි පොඩි කෙටියෙන් දානවනේ. මේ කෙල්ල ටිකක් ඔය short වචන ටිකක් වැඩිපුර පාවිච්චි කරන කෙල්ලෙක්. දවසක් ළමයි මේ කෙල්ල මෙසේජ් එකක් දාලා බබා මම WSRM ගිහින් එන්නම් කියලා මෙසේජ් එකක් දාලා දාවා. හරිද? WSRM ගිහින් එන්නම්. WSRM ගිහින් එන්නම් බබා කියලා මෙසේජ් එකක් මූට එවලා. හරිද? දැන් මොගල්ලා මොකක්ද යකෝ WSRM කියන්නේ? ඔය හරි ෂුවර් එකට ආකේඩ් එක වගේ තැනක් ගෝල් ෆේස් එක වගේ ටාජ් සමුද්‍ර හොටෙල් එකට යනවත් දන්නෙත් නෑ. ඔය වගේ නිකන් කොල්ලා බැලුවලු මේ මොකක්ද යකෝ මේ කියන්නේ කියලා. හරිද? ඒ කියන්නේ මගේ යාළුවා ඌ බලලා ඌ කන්ෆියුස් වෙලා. ඌට තේරුම් ගන්න බෑ මොකක්ද මේ කියන්නේ කියලා. WSRM ගිහින් එන්නම් බබා කියලා කෙල්ල කියලා. හරිද? දැන් මට තේරෙන්නේ නැහැ කියලා කියන්න බෑ නෝන්ඩිනේ සීන් එක. මම කිව්වලු හරි පැටියෝ ඔයා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න තාත්තත් එක්ක නේද යන්නේ එහෙනම් පරිස්සමෙන් ඔයා ගිහින් එන්න බුදු සරණයි කියලා මූ කියලා මෙසේජ් එකක් දාලා.
ළමයි ඒ තමයි ඒ කොල්ලා ඒ කිල්ලට දාපු අන්තිම මෙසේජ් එක. හරි. ළමයි එහෙම සීනුත් තියෙනවා. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගමු. ව්‍යාපාර අධ්‍යයනයේ business studies BS. මොකද්ද ළමයි කිව්වේ? WSRM කියන්නේ මොකද්ද? පස්සේ තමයි හොයාගත්තේ. washroom ගිහින් එන්නම් කියලා තමයි කියලා තියෙන්නේ. කොහෙද? washroom ගිහින් එන්නම් කියලා තමයි කියලා තියෙන්නේ. මූ මොකද්ද කිව්වේ යාළුවා? මූ කිව්වා හරි බබා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න තාත්තත් එක්ක නේද යන්නේ කියලා කිව්වා. හරි. ළමයි අපි වැඩේ පටන් ගමු. අද පාඩම මොකද්ද? අද පාඩම 10 වසරේ පළවෙනි පාඩම. මොකද්ද? ව්‍යාපාර පසුබිම. පුතේ 10 වසරේ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම. අපි වැඩේ පටන් ගන්නවා ව්‍යාපාර පසුබිම පළවෙනි පාඩමේ. ව්‍යාපාර පසුබිම පළවෙනි පාඩමෙන් අපි වැඩේ පටන් ගමු. පුතේ මම ඔයාලට නිබන්ධනයේ PDF එකක් විදිහට ඉවලා තියෙනවා. PDF එකක් විදිහට ඉවලා තියෙනවා. ඒක දැනට print out එකක් දාගන්න අපිට මේ දවස් ටිකේ කරගෙන යන්න. පැහැදිලිද? හරි. දෙසැම්බර් මාසේ අවසාන වෙනකොට අපි ඔයාලට ආයතනෙන් ඔයාලා දැනුවත් කරලා තියෙනවා කොහොමද නිබන්ධන ලබා ගන්න කියලා. දෙසැම්බර් මාසේ අවසාන වෙනකොට මේ දෙසැම්බර් මාසේ මේ අද කරන නිබන්ධනයයි ජනවාරි මාසේ නිබන්ධනයේ දෙකම ඔයාලට මුද්‍රණය කරලා ටියුට් එකක් විදියට එවන්න. දෙකම එකපාරේ වන්න. හරි. එතකොට ලබන මාසේ ටියුට් එක වේලාසනින් ඔයාලට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. එතකොට ලේසි. ලබන මාසේ වැඩ පටන් ගන්නකොට ටියුට් එක අතේ තියාගෙන තමයි වැඩ කරන්නේ. print out දාන්න ඕනේ. හරිද? හරි. අදට සමහරලාට ඔයාලට ටියුට් එකක් නැහැනේ. අපි වේලාසනින් PDF එක දැම්මට සමහරවල් print කරගන්න බැරි වුණා. ඒ නිසා කමක් නැහැ. අදට ඔයාලා ගන්න පොතක් නෙමෙයි කොලයක් ගන්නකො. කොලයක් ගන්නකො මොකද මුලින් තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම්. මේකේ තියෙන සියලු දේවල් නිබන්ධනය ඇතුලේ තමයි ලියන්න තියෙන්නේ. මම නිබන්ධනයේ ලස්සනට හිස්තැන් තියලා තියෙනවා. හරිනේ? ඒ නිසා පොත් ගන්න අවශ්‍ය නැහැ දැනට. දැනට නිබන්ධනයේ විතරක් තිබ්බම ඇති. ඒ නිසා දැනට අදට පොඩි කොලයක් අරගෙන මම මේ කියන ටික ලියා ගන්න කිව්වොත් ලියා ගන්න. හරිද? ලියා ගන්න කිව්වොත් ලියා ගන්න. නැත්නම් ලියා ගන්න ඕනේ නැහැ. ඒක ටියුට් එකේ මුද්‍රණය කරලා තියෙනවා. පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් පුතේ අපේ පළවෙනි පාඩම තමයි ව්‍යාපාර පසුබිම. මම තව ටිකකින් ටියුට් එක ඩිස්ප්ලේ කරන්නම් ඔයාලට. හරි. වැඩි බලමු. පුතේ ව්‍යාපාර පසුබිම. ළමයි ව්‍යාපාරයක පසුබිම ගැනයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ජීවිතේ පළවෙනි වතාවට මේ විෂය ඉගෙන ගන්නේ. එතකොට මේ පාඩමේදී අපි ප්‍රධාන වශයෙන්ම ඔයාට උගන්වන්නේ ඉස්සරහට කොමර්ස් වල ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා. මේ සබ්ජෙක්ට් එක තුනේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අලුතෙන් මේ විෂය නිසා අලුතෙන් එකතු වෙන වචන සෙට් එකක් තියෙනවා. නේද? මම පෞද්ගලික සතියේ කියලා දුන්නා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, නිෂ්පාදන සාධක වගේ වචන අමුතු වචන ටිකක් සෙට් වෙනවා. ඒ වචන වලින් මොනවද කියවෙන්නේ කියලා අනාගතයේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා දල වශයෙන් හැඳින්වීමක් තමයි මේ පාඩමේදී තියෙන්නේ. ඊට අමතරව ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන මූලික සංකල්ප ටිකක් අපි උගන්වනවා. හරිම ලස්සනයි. පිළිවෙලට පටන් ගමු. උදේ මාතෘකාව ව්‍යාපාර පසුබිම පළවෙනි පාඩම. මාතෘකාව අවශ්‍යතා. මේක තමයි අපේ ටියුට් එකේ තියෙන පළවෙනිම මාතෘකාව. උදේ මේක තමයි අපේ ටියුට් එකේ තියෙන පළවෙනිම මාතෘකාව. හරිද? අවශ්‍යතා. උදේ ඔයාට විවිධ අවශ්‍යතා තියෙනවද? ඔයාට එක එක જાති අවශ්‍යතා තියෙනවද? ඔව්ද නැද්ද කියලා කියන්න මට ඉක්මනට. ඔව්, yes, ඔය වචන දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට විවිධ අවශ්‍යතා තියෙනවා. විවිධ ආකාරයේ අවශ්‍යතා තියෙනවා. ළමයි, ඔන්න ඔය අවශ්‍යතා ටික ඔය මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා නියමයි. හැමෝටම අවශ්‍යතා තියෙනවනේ. හරි. පුතේ ඒ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා සම්පූර්ණ කරන්න තමයි ලෝකෙට මොනවා නිර්මාණය වෙලා තියෙන්නේ? මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා සම්පූර්ණ කරන්න තමයි මොනවා නිර්මාණය වෙලා තියෙන්නේ? ව්‍යාපාර නිර්මාණය වෙලා තියෙන්නේ. නේද? පුතේ බිස්නස් එකක් අපි හදන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න. එහෙම නේද? නේද? අපි දු මිනිස්සුන්ට බඩගින්න කියන අවශ්‍යතාවය තියෙන නිසා ඒ බඩගින්න කියන එක සම්පූර්ණ කරන්න තමයි හෝටලයක් මිනිහෙක් පටන් ගන්න. කෑම කඩයක් පටන් ගන්න. හිතන්නකො මිනිස්සුන්ට අවශ්‍ය නැති ව්‍යාපාරයක් පටන් ගත්තොත් මිනිස්සුන්ට ඒක අවශ්‍ය නෑ නේ බං. එහෙම වුණොත් ඒ කඩේට කවුරුත් යන්නේ නෑ. නේද? ඒ කඩේට කවුරුත් යන්නේ නෑ. එහෙනම් පුතේ ව්‍යාපාරයක් ආරම්භ වෙනකොට ව්‍යාපාර කියන දේ ලෝකෙට බිහි වෙන පළවෙනිම තැන තියෙන්නේ අවශ්‍යතාවය.
මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය ඉටු කරන්න තමයි ව්‍යාපාරයක් නිර්මාණය වෙන්න ඕනේ. උදේ එහෙනම් අපි ව්‍යාපාර ගැන කතා කරනකොට පළවෙනියටම කතා කරන්නේ අවශ්‍යතා ගැන. උදේ හරියටම අහගන්න. ඔයාගේ O level paper එක අපි දුම් පිළිවෙලටම ගියොත් මේ කොවිඩ් වසංගතය අනාගතය අඩු වෙලා 2023 අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඔයාට හම්බෙන O level paper එකේ ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ MCQ paper එකේ පළවෙනිම ප්‍රශ්නය හැදෙන්නේ පුතේ මේ අවශ්‍යතා කියන මාතෘකාවෙන්. සර්ට ශාස්ත්‍ර කියන්න පුළුවන්ද? ඔව් පුළුවන් කියන. පුතේ 2023 අවුරුද්ද දෙසැම්බර් මාසේ පළවෙනි තියෙන විභාගේ O level විභාගයේදී කොමර්ස් paper එකේ පුතේ කොමර්ස් paper එකේ පළවෙනි paper එකේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ අවශ්‍යතාවය. ළමයි මම හැමතිස්සෙම O level paper එකේ ටාගට් කරලා තමයි උගන්වන්නේ. හරි බලන්න. පුතේ එහෙනම් මෙන්න තියෙනවා ඔයාගේ පළවෙනි ලකුණ. පළවෙනි ලකුණ. පුතේ අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? පුතේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිසා විසින් කවුරු විසින්ද? මිනිසා විසින් ජීවත් වීම සඳහා. තවරක් මිනිසා විසින් ජීවත් වීම සඳහා. තවරක් කියමුද? මිනිසා විසින් ළමයි මාත් එක්ක කියන්න ඕනේ බා. මාත් එක්ක කියන්න. හරිද? මාත් එක්ක ගෙදර දැන් කියමු. එතකොට අද දවසේ වැඩේ අද දවසේ ඉවර කරගෙන යමු. ලබන සතිය වෙන ලබන සතිය වැඩේ කඩපතන් කරගමු. නෙමෙයි. මාත් එක්ක කියමු. මිනිසා විසින් ජීවත් වීම සඳහා. තවරක් කියමු. ඔය කියලා කියපල් ඉක්මනට. මිනිසා විසින් ආවේ නෑ බං හරියට. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේවල් අපි කියන පුතේ මොනවා කියලාද? අවශ්‍යතා කියලා. මම නැවත කියන්නම්. මිනිසා විසින් ජීවත් වීම සඳහා. තවරකින්බ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ අපි කියන මොනවා කියලාද පුතේ? අවශ්‍යතා කියලා. අවශ්‍යතා කියලා. හරි. තවරක් කියමුද? මිනිසා විසින් ජීවත් වීම සඳහා ආවේ නැහැ පුතේ. තවරක් කියමු හැමෝම. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්ය. මිනිස්සුන්ට බං ජීවත් වෙන්න අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගන්න ඕන දේවල් අපි කියනවා මොනවා කියලාද? අවශ්‍යතා කියලා. හරි. ඔන්න අයින් කරා. ළමයි ඔන්න අයින් කරා. පුතේ තාක පාරක් කියමු මතකේ. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕන දේවල් වලට අපි කියනවා අවශ්‍යතා කියලා. ළමයි කටපාඩම් ගෑ පොඩ්ඩක් මට එස් කියලා මෙසේජ් එකක් දාන්න. මේක තනියෙන් කියන්න පුළුවන් කට්ටිය. මිනිසා විසින් ජීවත් වීම සඳහා එස් කියලා මෙසේජ් එකක් දාන්න. මේක මේ වෙලාවෙම පාඩම් කරන් යන්න. හරිද? O level paper එකේ පළවෙනි ලකුණ මේ. හරිද? හරි. ඉක්මනට කියමු. මිනිසා විසින් කට්ටිය එස් කියලා මෙසේජ් එකක් දාන්න වැඩි. ඕකේ කට්ටිය. මිනිසා විසින් කවුරු විසින්ද? සතුන්ට අවශ්‍යතා ඇති වෙනවා. නමුත් ඒව ගැන කතා කරන්නේ නැහැ නේ. අපි ගන්න මිනිස්සු ගැනනේ. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ අපි කියනවා අවශ්‍යතා කියලා. හරි. පස්සේ නෝට් ලියමු. ලියන්න යන්න එපා දැම්ම. දැන් අහගන්න. ළමයි අපිට මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕනේ පළවෙනිම අවශ්‍යතාවය මොකක්ද? සර් මාර ප්‍රදේයක් තමයි දාලා තියෙන්නේ. වෙලාව දැන් 9:00 9:00ට මේ වගේ ෆොටෝ එකක් සර් දානවද? මම නම් තාම රැයට කාලක් නැහැ බං. උඹලා පන්තිවල තමයි කන්නේ. ළමයි මොකක්ද? මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕන පළවෙනිම අවශ්‍යතාවය තමයි මොකක්ද? මේ තියෙන්නේ එක එක જાතියෙන් තියෙනවා. අන්න හරි. නේමයි. මට උත්තර ටික පේනවා. හරියටම හරි පුතේ පළවෙනි අවශ්‍යතාවය අපි කියනවා ආහාර. ආහාර. දැන් මම උදාහරණ ටික කටපාඩම් කරගෙන යන්නේ. හරිද? මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ අවශ්‍යතා. පළවෙනි උදාහරණය ආහාර. ළමයි කෑම වලට පස්සේ කෑම විතරක් තිබ්බම ඇතිද බං? ඇද්ද? කෑම විතරක් තිබ්බම ඇද්ද? මදි. ඊළඟට තව මොනවාද අපිට තියෙන අවශ්‍යතා? හරියටම හරි. සෙනුගේ උත්තරේ හරි. ළමයි මොනවද? මොකද්ද? ආහාර වලට පස්සේ ඊළඟට තියෙන්නේ අර ජලය වාතය වගේ දේවලුත් අපි ආහාර කියන අදහසම ගමු. අර ආහාර කියන කොටස ඇතුළේම ඔය ඒ කියන්නේ
ජලය ඔය වගේ දේවල් ටික ගමු. හරිනේ. ආහාර තව දෙයක් තියෙනවා. මොකක්ද? මේ තියෙන්නේ. මොකක්ද? ආහාර වලට පස්සේ ඊළඟට වැදගත්ම දේ තමයි මොකක්ද? මොකක්ද බං? ඇඳුම් පැළඳුම්. ළමයි ආහාර ඇඳුම් පැළඳුම්. ළමයි මීට කලින් දවසකත් මම ඔයාව ඇඳුම් කඩේකට එක්කගෙන ගියා මතකයිනේ? මතකයි. චීනෙට දවසක් එක්කන් ගියා මතකයිනේ? මතකයි. උදේ ආහාර ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම්. අඳින ඒවයි පළඳිනේ. දැන් සපත්තු, සෙරප්පු, තොප්පි, මාල, වලලු, කරාබු, ඔරලෝසු, මුදු ඒව පැළඳුම්. නේද? කලිසම්, කමිස, සාරි, සාය, බ්ලවුස් නේද? අන්න ඒවා ඇඳුම්. ඇඳුම් පැළඳුම්. ආහාර ඇඳුම් පැළඳුම්. පොතේ තව පාරක් ගමු. වැඩේ ලේසි. මෙන්න තියෙන පොතේ ආහාර දෙවනි අවශ්‍යතාවය කියන මොකක්ද? ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම්. වැඩේ ලේසි. වැඩේ ලේසි. හරි. තව පාරක් කියමු මාත් එක්ක. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ අවශ්‍යතා. උදාහරණ දෙකයි දැනට. එක ආහාර ඇඳුම් පැළඳුම්. උදේ අපි දන්නවා ආහාර නැතුව නම් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. හැබැයි මට කියපන් ඇඳුම් පැළඳුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? ඈලම ඇඳුම් පැළඳුම් නැතුව ජීවත් වෙන්න කෑවේ නෑ කියලා බං. නේ කෑවේ නැත්තම් නම් මැරෙනවා. නේ කෑවේ නැත්තම් මැරෙනවා. හරි. උදේ ඇඳුම් පැළඳුම් නැතුව මැරෙනවද? ඇඳුම් නැහැ කියලා මැරෙන්නේ නෑනේ බං. හැබැයි මොකද? ලැජ්ජයිනේ බන්නේ. කැතයිනේ. නේද? කැතයි. හරිය නිසා ළමයි ඇඳුම් නැතුව බෑ. දැන් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. හරි නියමයි. උදේ තුන්වෙනි එක. ආහාර ඇඳුම් පැළඳුම් ඊළඟට අපි හැමෝටම අවශ්‍යයි මොකක්ද? මොකක්ද? හැමෝටම අවශ්‍යයි මොකක්ද? ළම අපේ ගේ ඉස්සරහින් නම් මම ගාපු ෆොටෝ එකක්. හොඳයිනේ. සෙල්ෆියක් ගහපු එක. හොඳයි නේද? විහාන්සගේ ගෙදර. නෑ තාම මේ වගේ ගයක් හැදුවේ නෑ. හදන්න තමයි ඉන්නේ. ඔක්කොම ප්ලෑන් හදලා තියෙන්නේ. හරි. ළමයි මොකක්ද? නිවාස. පුතේ නිවාස කියන අවශ්‍යතාවය හැමෝටම තියෙනවා. දැන් මෙහෙම මම නැවත කියනවා. ආහාර කිව්වම හැමෝම පීසා ඊට පස්සේ ඩෝනට් KFC chicken බුරියානි ඒවම කන්න ඕනේ නේ. සම්බෝලයි බතුයි කෑවත් ඒවා ආහාර. මොනවා හරි ආහාරයක් මිනිස්සුන්ට අවශ්‍යයි. සම්බෝලයි බතුයි කියන්නේ හොඳ කෑමක් තමයි නේ. හරි නේම. ඇඳුම් පැළඳුම් කිව්වම ඉස්තරම් ඇඳුම් පැළඳුම් ඕනේ. මොකක් හරි ඇඳුමක් පැළඳුමක් ඕනේ. නිවාස කිව්වහම එක එක මිනිස්සු තමන්ගේ ආදායමේ හැටියට තමන්ගේ වත්කම් වල හැටියට තමන්ගේ නිවාස තෝරගන්න විදිය ටිකක් වෙනස්. සල්ලි ගොඩක් තියෙන කට්ටිය ලොකු ගයක් නිවාසයක් හදා ගන්නවා. සල්ලි ටිකක් තියෙන කට්ටිය පොඩි නිවාසයක් හදා ගන්නවා. සමහරු කුලියට ඉන්නවා නේද? සමහරු පැල්පත් වල ඉන්නවා. හැබැයි හැමෝටම නිවාසයක් අවශ්‍යයි. හැමෝටම නිවාසයක් අවශ්‍යයි. හරි. එහෙනම් ආපහු බලමු මොනවද අපේ අවශ්‍යතා කියලා. ආහාර ඇඳුම් පැළඳුම් තුන්වෙනි එක අපි කියන මොකක්ද? නිවාස. නිවාස. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස. උදේ තවපාරක් බලමු. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස. ජනතාව මේ මොනවද? මේ මොනවද? chat එක දාන්න ඉක්මනට. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස. මේ මොනවද? හරියටම හරි. මොනවද මේ? අවශ්‍යතා. මේවා තමයි අපි කියන්නේ අවශ්‍යතා. හරිද? උදේ මගේ දිහා බලන් හිටියම් මේක පාඩම් වෙනවා. හරිද? මාත් එක්ක මේ වැඩේ ඉන්න. හරිද? අපි පස්සේ නෝට් ලියමු. පැත්තකින් තියන නෝට් ලියනේවා. දැන්ට මාත් එක්ක ඉන්න. නියමයි. උදේ මේ තියෙන්නේ අවශ්‍යතා. අවශ්‍යතාවය කිව්වේ chat එකට වන්න ඕනේ නැහැ. මාත් එක්ක ඉදිරියෙන් කියමු. අවශ්‍යතාවය කිව්වේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල්. උදාහරණ 3යි ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. මෙච්චරද අවශ්‍යතා තියෙන මිනිස්සුන්ට? මෙච්චරද? නෑ, තව තියෙනවා. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස තව මොනවද තියෙන්න පුළුවන්? තව මොනවද? ඈලම තවත් මොනවද මිනිස්සුන්ට තියෙන්න පුළුවන් අවශ්‍යතා? මොකක්ද? දැන් ඔය ෆෝන් එක හරි ලැප් එක හරි කම්පියුටර් එක හරි අතේ තියාගෙන මේ වෙලාවේ මොකද්ද බං කරන්නේ? මොකද්ද කරන්නේ? අන්න හරි. ළමයි ඉගෙන ගන්නවා නේද? ඉගෙන ගන්නවා. පුතේ ඉගෙන ගත්තේ නැත්තම් අපිට වැඩ කරගන්න අමාරුයි ඉස්සරහට. පුතේ ඒ නිසා අධ්‍යාපනය කියන්නේ අද වෙනකොට මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්. පුතේ ආහාර නැති වුණොත් ජීවත් වෙන්න බෑ. මැරෙනවා. ඇඳුම් පැළඳුම් නැති වුණොත් රෝගාබාධ නේද? අරවා මේව හැදිලා සමහරලාට මැරෙනවා.
නිවාසයක් නැති වුණොත් හරියම නේද? අවුවට වැස්සට තෙමිලා අසනීප වෙලා මැරෙනවා. හැබැයි අධ්‍යාපනයේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. අධ්‍යාපනයේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. හැබැයි අධ්‍යාපනයේ නැති වුණොත් මැරෙන්න වෙනවා. නේද? මොකද වෙන්නේ? හරියමන් ජොබ් එකක් හොයාගන්න බෑ. නේද? හරියමන් විදිහට සල්ලි හම්බ කරන්න බෑ. Tamanට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න බෑ. අද වෙනකොට ලෝකයේ සමාජය විසින් මිනිස්සුන්ට දීලා තියෙනවා අධ්‍යාපනය කියන්නේ තුබේ මූලික අවශ්‍යතාවයක් තමයි කියලා සමාජය විසින් මිනිස්සුන්ට දීලා තියෙනවා. පැහැදිලිද? හොඳයි. අපි කියනවා මිනිස්සුන්ට තියෙන මූලිකම අවශ්‍යතාව තුන තමයි මේක. මේව නැති වුණොත් ජීවත් වෙන්න බෑ. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. මූලික වශයෙන් ජීවත් වෙන්න මේව අවශ්‍යයි. ඊට අමතරව වඩා හොඳින් ජීවත් වෙන්න අධ්‍යාපනයේ වගේ අවශ්‍යතා අපිට වැදගත්. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය. ලස්සනට කියමු තාලෙට. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය. තව පාරක් තාලෙට කියමු. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය. වැඩි හරි. ಜಾති 4යි. ಜಾති 4යි. හරි. මෙච්චරද? නෑ. මේ දවස්වල අපිට වැදගත්ම අවශ්‍යතාවයක් තියෙනවා. මේ දවස්වල ඔය අවශ්‍යතාවය නැති නිසා මේ දවස්වල ඔය දැන් මං ඊළඟට කියන්න යන අවශ්‍යතාවය නැති නිසා තමයි මාස්ක් එක දාන්න වෙලා තියෙන්නේ. යන්න යන තැන අත හොදන්න තියෙන්නේ. දැන් නම් ටිකක් අත හොදන ගතිය ටිකක් අඩු වෙලා තියෙන්නේ. හරිද? මාස්ක් එක දාන්න වෙලා තියෙන්නේ. වැක්සින් ගහන්න වෙලා තියෙන්නේ. නේද? හරි. ළමයි මොකක්ද ඊළඟ අවශ්‍යතාවය? මේක නැතුනොත් නම් ඉවරටම ඉවරයි. මොකක්ද අවශ්‍යතාවය? හොස්පිටල් එකද? හොස්පිටල් එක නෙවෙයි බා. සෞඛ්‍ය. සෞඛ්‍ය. උදේ නියමයි. සෞඛ්‍ය හෙල්ත් නියමයි. තපාර බලමු. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය. උදේ අපි තායික පාරක් ගමු. අවශ්‍යතාවයක් කිව්වේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ. උදාහරණ තමයි ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය. ඊළඟට මොකක්ද? සෞඛ්‍ය. මේව නැතුව තමයි ජීවත් වෙන්නේ. මිනිස්සු ජීවත් වෙන්න අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල් අපි කියනවා අවශ්‍යතා. ඊළඟට තමයි පුතේ මොකක්ද? අපි හැමෝටම හොඳ හරිහමං ආරක්ෂාවක් තියෙන්න ඕන. අපි හැමෝටම ආරක්ෂාවක් තියෙන්න ඕන. දරුවෙක් දාලා තිනවා වාහන අවශ්‍යයි, මුදල් අවශ්‍යයි කියලා. ඔව්. ඒවත් අවශ්‍යයි. පුතේ බලමු. මේව තමයි මූලික අවශ්‍යතාව බවට පත් වෙන්නේ. ආරක්ෂාව. අපිට ආරක්ෂාවක් ඕන. නේද? කෑම බීම තිබ්බත් නේද? ඇඳුම් පැළඳුම් තිබ්බත් නේද? ඊට පස්සේ නිවාසයක් තිබ්බත් ඊට පස්සේ ළමයි සෞඛ්‍ය තත්ත්වය හොඳට තිබ්බත් නේද? ඊට පස්සේ අපි ගත්තොත් අධ්‍යාපනය හොඳට තිබ්බත් වැඩක් නැහැ. ගේ ඇතුලේ තියෙන ගෑස් සිලින්ඩරේ පිපුරුවොත් ආරක්ෂාවක් නැහැ. එහෙම නේදලා තියෙන්නේ. දැන් මේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ආරක්ෂාව නේද අනුතරේ වැටලා තියෙන්නේ. නේද? ඔය ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. මේ කුස්සියේ තියෙන ගෑස් සිලින්ඩරේ ඩෝන් ගාලා පිපුරුවොත්. දැන් අද දවසෙත් සෑහෙන ප්‍රමාණයක් ගෑස් සිලින්ඩර් පිපිරලා කියලා මම දැක්ක නිවුස් වලට කියනවා. ළමයි අන්න එහෙනම් අපි හැමෝටම ආරක්ෂිත පරිසරයක ජීවත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. දැන් නේද අම්මා කල්පනා කරන්නේ මොකද? කුස්සියට යනවද? ජීවිතයේ පරදුවට තියලා තමයි ආගේ අම්මා තාත්තා නේද? කුස්සියට ගිහිල්ලා ඔයා වෙනුවෙන් කැම ටික උයන්නේ. ඒ නිසා ළමයි හරිද ආරක්ෂාව කියන එක අපිට හරිම වැදගත්. අපිට මතකයි ඔයාලට නම් ලොකුවට මතක නෑ ළමයි. අපි මට මතකයි හරිද අපේ ලංකාවේ ළමයි අවුරුදු 30කට ආසන්න ප්‍රමාණයක් තිබ්බ යුද්ධයක් තිබ්බ. ඒ යුද්ධ කාලේ අපි ළමයි ඉස්කෝලේ ගියා. හරිද අපි ඉස්කෝලේ යන කාලේ ඒ යුද්ධයේ අවසාන කාලේ එහෙම අපි ඉස්කෝලේ යන කාලේ. උදේ ඉතින් ওই යුද්ධ කාලේදී සමහරවිට අපි කොළඹ පාසල් වලට යනකොට මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. උදේ අපි ඉස්කෝලේට යනකොට අපේ අම්මලා බයේ යන්නේ. උදේ බස් එකේ නැගලා යනකොට උදේ අම්මා බයයි මේ ළමයාට මොකක් හරි කරදරයක් වෙයිද? කොළඹ බෝම්බයක් ගහයිද? මරදානේ බොරැල්ලේ බෝම්බයක් පුපුරයිද? කියලා ළමයි අපේ අම්මලා බයෙන් හිටියේ. සමහරට අපේ අම්මලා තාත්තලා කොළඹ මොකක් හරි වැඩකට යනකොට පුතේ හරිද අපි බයේ හිටියේ. කොයි වෙලාවෙ බෝම්බයක් කඩාගෙන පුපුරයිද දන්නේ නැහැ කියලා. ළමයි ඒ නිසා මිනිස්සුන්ට ආරක්ෂාව කියන දේ වැදගත්. දැන් මේ දවස්වල නම් බෝම්බේ තියෙන ගේ ඇතුලේ. ඒ නිසා ඒ වෙනුත් ආරක්ෂා වෙන්න වෙනවා. නේද? ඇයි ඔයාලගේ ගෙදරට CCTV කැමරාවක් ගහලා තියෙන්නේ?
ආරක්ෂාවට. නේද? ඒ ලංකාවේ පොලිසිය කියලා જાතියක් තියෙන්නේ. මිනිස්සුන්ගේ ආරක්ෂාවට. පොලිස් නිලධාරියෙක් ඉඳගෙන මහා මාර්ගයේ නේද? විසිල් එකක් ගාලා එන්න කියනවා නවත්තන්න කියනවා. නේද? මේ මොකටද? උදේ මේවා තියෙන්නේ ආරක්ෂාවට. නේද? පොලිසියේ හරි පොලිසිය මහත්තුරුන්ගෙන් සමහරලාට දැන් සමහරලාට තාත්තා යන්නේ පොලිස් නිලධාරියාගෙන් ආරක්ෂා වෙන්න. නේද? එහෙම දෙයක්ත් තියෙනවා. දැන් පොලිස් නිලධාරීන් ඉන්නේ ඇත්තටම අපිව ආරක්ෂා කරන්න. හැබැයි අපි හිතන් ඉන්නේ පොලිස් නිලධාරියාගෙන් ආරක්ෂා වෙන්න ඕනේ කියලා අපි හිතන් ඉන්නේ. හරි ඒ නිසා ළමයි මේ ප්‍රශ්න තියෙනවා. කොහොම හරි කමක් නැහැ. ආරක්ෂාව කියන එක හරිම වැදගත්. මම නැවත කියනවා පිළිවෙලට ගමු. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය. අවසානයේ අපි කියනවා ආරක්ෂාව. ආරක්ෂාව. පුතේ මේ දක්වා අනේ පොඩ කියමු. මුලින්ම එකපාරක් කියලා බලමු මේ දක්වා ඉගෙන ගත්ත ටික මතකද කියලා. මුලට මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ අපි කියනවා අවශ්‍යතා කියලා. අවශ්‍යතා වලට උදාහරණ කීපයක් තියෙනවා. බලමු. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. ඒව තමයි මූලික අවශ්‍යතා. ඊට අමතරව තව අවශ්‍යතා තියෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂා. පුතේ මෙන්න තියෙනවා ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂා. ළමයි මේ දක්වා ඉගෙනගත්ත සියලුම දේවල් ටික සුපිරියට මතකය දාන්න මට yes කියලා මැසේජ් එකක්. මේ දක්වා ඉගෙන ගත්තේ ඔය සුපිරියට මතක කට්ටිය. කටපාඩමින් කියාගෙන ගියාන යන පුළුවන් ඒ උන් ටික. නේම. පුතේ අත උස්සන්න තු මට yes කියලා මැසේජ් එක දාපන්. හරි ගිහන්ස කතා කරන්නේ එහෙමයි යා. හරි උඹලත් ආදරේට ඉතින් උඹ කියනවා බං කියනවා දාපන් කියනවා. හරි කියපන් කියනවා. හරි මම උගන්වන ස්ටයිල්. හරි ඔයාට මේ වැඩ යනකොට තේරෙයි ගිහන්ස උගන්වන්නේ මේ විදිහට කියලා. හරි දැන් තමයි උඹලා දන්නවා ඉතින් මාත් එක්ක මුලින් ඉඳන්නේ මාසයක් විතර තිස්සේ ඉඳන් වැඩ කරමු කට්ටිය ඉන්නේ. හරි නියමයි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. ළමයි නියමයි. හරි හැමෝටම වැඩේ සුපිරියට ඔළුවට ගියන් තියෙනවා. පුතේ මම නැවත කියනවා. මේ ඉගෙන ගත්ත දේවල් ටික තියෙනව නේද? මේ විදිහට පියවරෙන් පියවරයක්. පන්තියේ පළවෙනියද අන්තිමයද දාලා නැහැ. උඹලා හැමෝම එකම මට්ටමකට එන්නම උගන්වනවා. අපි හැමෝම 2023 ඕලෙවල් විභාගේ අනිවාර්යෙන් කොමර්ස් එකට ඒකක් දාමු. කොමර්ස් එකට ඒකක් දාමු. ඒක හැමෝටම කරන්න පුළුවන් වැඩක්. මොකද මේ විෂය හැමෝම අලුතෙන් ඉගෙන ගන්න විෂයක් නිසා. මුලින්ම ඉගෙනගෙන යන්න. එක දවසක්වත් මිස් කරන්න එපා. එහෙම වුණොත් කැලලක් මග හැරෙනවා. ආරක්ෂාව තව මොනවද තියෙන අවශ්‍යතා? දැන් මේ දවස්වල ඔයාලට නැතුවම බැරි අවශ්‍යතාවයක් තියෙනවා. මොනවද? ළමයි මොනවද ඔයාලට මේ දවස්වල නැතුවම බැරි අවශ්‍යතාවය? නැතුවම බැරි අවශ්‍යතාවය මොකක්ද? අන්න හරි. මොනවද? සිග්නල්ද? ෆෝන් social media, internet, Zoom, අන්තර්ජාල පහසුකම් ඒවද කට්ටිය දාන chat එකේ දාන්නේ මම මේ කියවන්නේ communication sannivedanaya ළමයි අපිට ඕනේ Instagram අපිට ඕනේ Facebook අපිට ඕනේ YouTube ඊට පස්සේ තව ඕනේ WhatsApp ඊට පස්සේ Messenger ඊට පස්සේ තව ගත්තොත් Twitter තියෙනවා හරිද ඔය වගේ විවිධ දේවල් තියෙනවා පුතේ මේවා අපිට අවශ්‍යයි මොකටද අපේ තොරතුරු නේද වෙනත් අයත් එක්ක කොමාරු කරගන්න. ඔයාට මගේ පන්තියේ ලින්ක් එක එන්නේ කොහමද? WhatsApp එකේ. නේද? WhatsApp මාර්ගයෙන් තමයි ඔයාට ලින්ක් එක එන්නේ. නේද? ඔයා ඊට පස්සේ ඒක යාළුවන්ට ෂෙයා කරන්නේ WhatsApp මාර්ගයේ. සමහර ලාවට Telegram group එකට ෂෙයා කරනවා. නේද? සමහර ලාවට මගේ දැන්වීමක් දකින්න ඕගොල්ලෝ Facebook එක හරහා. නේද? සමහර ලාවට පන්තියේ රෙකෝඩින් එකක් ලබා දෙනවා නම් ඒ රෙකෝඩින් එක ලබා ගන්න පුළුවන් පුතාලට YouTube එක හරහා ළමයි මේවා නැතුව අපිට අද වෙනකොට ජීවත් වෙන්න බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. එහෙනම් අද වෙනකොට මිනිස්සුන්ට සංනිවේදනයක් අනිවාර්යයෙන්ම ඉටු කරගන්න අවශ්‍යතාවයක් බාටපත් වෙනවා. ආහාර සමහරුන්ට කෑවේ නැතත් දේට ඕනේ වගේ සීන් එකක් තියෙනවානේ. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව. සංනිවේදනය. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස,
අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව sannivedanaye පුතේ තව පාරක් බලමු ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව sannivedanaye මේමයි පුතේ මෙන්න අවශ්‍යතා තව කීපයක් තියෙනවා හරි මොකද ළමයි ළඟට තියෙන්නේ මොකක්ද බලන්න අයියා කොයිතරම් නිදහසේ ඉන්නවද කියන sannivedanayට පස්සේ නේද මිනිස්සුන්ට ආහාර තියෙනවනම් ඇඳුම් පැළඳුම් තියෙනවනම් නේද ඊට පස්සේ නිවාසයක් තියෙනවනම් ජීවත් වෙන්න ඊට පස්සේ අධ්‍යාපනයේ මට්ටම හොඳයි නම් නේද ඊට පස්සේ ආරක්ෂාවක් තියෙනවනම් සෞඛ්‍ය තත්ත්වය හොඳයි නම් නේද මිනිස්සුන්ට හොඳ sannivedana පද්ධතියක් තියෙනවනම් මිනිස්සු කැමති පොඩ්ඩක් ගිහිල්ලා නේද බීච් එකකට ගිහිල්ලා පොඩි නේද සැනසෙල්ලේ පොඩ්ඩක් බීච් එක දිහා බලාගෙන ඉඳලා යාළුවෝ ටිකක් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලා නේද යන ගමන් සින්දුවක් කියලා සැලලිහිනි කෝල්හඬ රැව් දෙන්න අයව කියන්නේ නැද්ද ඒව කියන්නේ නැහැ නේද කියන්නේ මැනිකේ මගේ හිතේ කියන්නේ අන්න හරි ගිහිල්ලා ළමයි විනෝදයක් ලබලා නේද අන්න ඒ වගේ විනෝදය විවේකය නිදහස වගේ දේවල් මිනිස්සු ප්‍රිය කරනවා ඒව නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ නේද අපිත් ඕගොල්ලන්ට උගන්වලා නේද නිවාඩුවක් කම්බෙච්ච ගමන් සර්ලත් පොඩි ට්‍රිප් එකක් යන විවේකයක් ඕන සමහරට ඕගොල්ලෝගේ අම්මලා තාත්තලා පන්ති තිබුණත් කමන්නේ නැහැ ට්‍රිප් එක ගිහිල්ලා එමු සර්ගෙන් රෙකෝඩින් එක හරි ඉල්ලගමු කියලා ඇදගෙන යනවා යාලට විවේකයක් ඕන නේද හරි විවේකයක් ඕන නියම බලන්නකෝ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව sannivedana අවසාන එක අපි කියනවා විවේකය විනෝදය විනෝදාස්වාදය කියලා කියන්න පුළුවන් නා හරි පහන්නේ එකක් හරියක් හරි විවේකී කියලා අපි කියමු ලේසි එතකොට පුතේ මේමයි මෙන්න තියෙනවා අවශ්‍යතා ළමයි විභාගෙදී මේ ඔක්කොම ලියන්න කියලා නම් එන්නේ නැහැ හරිද මේකෙන් කීපයක් මතක තියාගත්තම ඇති ගොඩක් වෙලාවට විභාගෙදී අහන්නේ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂා මෙන්න මේ ටික ගැන තමයි විභාගෙදී වැඩිපුරම කතා කරන්නේ ඊට අමතරව sannivedanaye විවේකය වගේ දේවලුත් තියෙන්න පුළුවන් කියලා ඔළුවේ තියාගන්නකො නිකන් හරිද හරි විභාගෙට අපි පාස් පේපර්ස් කරනවානේ එතකොට මම පෙන්නන්නම් මේ කොටස් වලින් කොහොමද පේපර් එකට අහලා තියෙන්නේ කියලා හරිනේ හරි තව එකක් කියන්න අවසාන එක තමයි මොකක්ද මට කලින් කට්ටිය chat එකට දාලා තිබ්බ මේ වගේ උත්තර මොකක්ද ළමයි මේ තියෙන්නේ අපිට ඊළඟට තියෙන අවශ්‍යතාවය ප්‍රධාන අවශ්‍යතාවය මොකක්ද ප්‍රවාහනය අන්න හරි නේද ගමන බිමනක් එන්න පාරවල් තොටවල් නේද පාලම් බෝකු ටික හරි හමන් විදියට තියෙන්න ඕන නේද හයිවේ එකක් හැදෙනව නේද දැන් හයිවේ එක තියෙනවද සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ නේද දැන් මේ දවස්වල ළමයි නුවරට හයිවේ එක හැදෙනව කොළඹ ඉඳන් කඩවත ඉඳන් නේද ඊට පස්සේ කොළඹ ඉඳන් රත්නපුරයට තව හයිවේ එකක් හැදෙනවා දැන් මේ වෙනකොට කොළඹ ඉඳන් හම්බන්තොටට විතර යනකම් තියෙනවා ළමයි හයිවේ එක ඊට පස්සේ කොට්ටාව ඉඳන් ළමයි කඩවත හරහා කටුනායකට දක්වා තියෙන මේ පැත්තෙන් හයිවේ එක පහුගිය දවසක ළමයි කල්යාණී රන් පිවිසුම නේද කල්යාණී රන් පිවිසුම කියලා ලස්සන පාලමක් විවෘත කරා පෑලියගොඩ උණු දකින්න ඇති නව කැලණි පාලම හරිද ළමයි මේව නැතුව දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ මේ මොෝනේ නේද මිනිස්සුන්ට ඩොලර් නෑ කන්න නෑ නේද පොහොර නෑ කිව්වත් පාලම හදාගන්නත් ඕනේ ඉතින් පාලමත් ඕනේ නේ බා නේද පොහොර ටික නෑ කියලා කන්න නෑ කියලා පාලම හදන්න දෙන්නේ පාලමත් හදන්න ඕනේ හරි ඒ නිසා පුතේ හරි මේවා තමයි මිනිසුන්ගේ අවශ්‍යතා බලන්නකෝ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව තව එනවා sannivedanaye විවේකය ප්‍රවාහනය වගේ දේවල් පොතේ මෙන්න තියෙනවා අවශ්‍යතා තව පාරක් කියමුද පොතේ අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් උදාහරණ තමයි තව පාරක් කියමු මාත් එක්ක හැමෝම ගෙදර දැන් කියමු ඇහුන්නේ නැතුනට කමන්නේ නැහැ බං කියපල්ලා මාත් එක්ක ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව ඊට පස්සේ sannivedanaya ඊළඟ ප්‍රවාහනය අවිවේකය අවසානික ප්‍රවාහනය හරි නියම ළමයි මේ දක්වා ඉගෙන ගත්ත ටික සුපිරියට තේරිච්ච කට්ටිය මට දාන්න මෙසේජ් එකක් ඕකේ yes කියලා දාන්න
ළමයි මේ දක්වා ඉගෙන ගත්ත සියලුම දේවල් ටික සුපිරියර තේරිච්ච කට්ටිය දාන්න මට මැසේජ් එකක් yes කියලා. නේද? නේද? හරි. මේ තමයි ළමයි අපේ O level paperේ පළවෙනිම ප්‍රශ්නේ. හරි. තා චුට්ටක් පාඩම ඉස්සරහට අරගෙන ගිහිල්ලා මම පාස් පේස් ටික පෙන්නන්නම් ඔයාලට. ඇත්තටම ඔයාලට මේක කියන්නේ අපි ඉගෙන ගත්ත දේවල් වලින් papers වලට උත්තර ලියන්න පුළුවන්ද කියලා. නේමයි යා. හරි. නේමයි ළමයි. හරි. ළමයි මට ඒත් එකම පොඩි මැසේජ් එකක් දාන්නකෝ මේකට මට මං ගැන පොඩ්ඩක් අවබෝධ කරගන්න. ගිහාන් සර්ගේ පන්තිය මේ වගේ virtual classroom එකක්. හරිද? මේක virtual classroom එකක් විදිහට තමයි මම පවත්වගෙන යන්නේ. එතකොට මේ virtual commerce class එක ටිකක් ලංකාවේ වෙනස්ම විදිහට තමයි මම පවත්වගෙන යන්නේ. ඒ නිසා මම හිතනවා මගේ දරුවන්ට ගිහාන් සර් උගන්වන ස්ටයිල් එක හරිද? මම කතා කරන විදිය ඇක්ෂන් එක මම කතා කරන විදිය ඊට පස්සේ මගේ ඇක්ෂන් ටික ඊට පස්සේ මගේ ස්ක්‍රීන් එක මම මේ පවත්වාගෙන යන විදිය මගේ තොරතුරු ප්‍රසන්ට් කරන විදිය ඇත්තටම මගේ දරුවන්ට තේරෙනවා කියලා. ඇත්තටම උඹලට තේරෙනවද? වැඩි ඇත්තටම තේරෙනවද? හරි. උඹලා කැමති නේද වැඩි? හරි. ගියන් සයිකොස් පන්තිර කැමති ඉන්නේ? හරි. මේම. හරි. හොඳයි. පුතේ. පුංචි කාරණාවක් කියලා අපි ඊළඟ කැලට යමු. ඕගොල්ලෝ දකිනවා YouTube එකේ TV එකේ TV channel වල විවිධ ආකාරයේ සෝෂල් ආයතන වල ඒ කියන්නේ විවිධ platform වල විවිධ ආකාරයේ කොමර්ස් ගුරුවරු කොමර්ස් උගන්වනකොට දැකලා හරිද විවිධ ආකාරයේ කට්ටිය TV එකේ දකින්නවා සෝෂල් මීඩියා වල දකින්න YouTube එකේ දකින්න නේද හැබැයි හුඟක් අය මේ පාඩම් ඕගොල්ලෝ පන්ති වල දැකලා තියෙනවා නේද කිසි ජාතිය සර්ලා කරනවා මමත් ඒව බලනවා හරිද මොකද මම බලනවා මේ ගුරුවරුගේ ටීචින් ස්ටයිල් එක කොහොමද ඒ ගුරුවරු කොහොමද ළමයාට කරුණු ටික ඩිලිවර් කරන්නේ ළමයාට තොරතුරු ටික ලබා දෙන්නේ ළමයාට ඇත්තටම හොඳට ගැඹුරට උගන්වනවාද හරිද ඒගොල්ලෝගේ තියෙන නේද මොනවද තියෙන හොඳ දේවල් කියලා මමත් බලනවා හරිද මගේ පන්ති දිහා ඒගොල්ලොත් බලනවා හරිද එතනදී පුතේ මම දැක්ක හුඟක් ඒ වගේ 100% මේ වේ පුතේ නිකන් පුතේ අවශ්‍යතාව කියලා එකක් තියෙනවා අවශ්‍යතාවල නිර්වචන මේකේ උදාහරණ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය පුතේ තොරතුරු කියනවා විතර ළමයි මේ අපි උගන්වන්නේ අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා මම මේ අද දවසේ උගන්වන්නේ 9 වසරෙන් 10 වසරට එන්න බලාගෙන ඉන්න මේ විෂය අලුතෙන්ම ජීවිතයේ පළවෙනි වතාවට ඉගෙන ගන්න උත්සාහ කරන දරුවෝ පිරිසකට ඒ නිසා මේ විෂය තව කොච්චරක් දුරට කරගෙන යනවද උසස් පෙළට කොමර්ස් කරනවද A level කොමර්ස් කරලා මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ගන්නවද කියලා තීරණය කරන්නේ දරුවෙක් අද දවසේ මම මේ උගන්වන දේ අනුව උඹට මං කියන දේ ලස්සනට තේරුණොත් අනේ කොමර්ස් ලේසියනේ කියලා හිතුනොත් අන්න එතකොට තමයි මේ විෂයට බාධරය කරන්න පටන් ගන්න නේද ඒ උගන්වන ගුරුවරයා විදියට ගිහාන්සට බාධරය කරන්න පටන් ගන්න ඒ නිසා ගුරුවරු විදියට වගකීමක් තියෙනවා ළමයින්ට ඒක මැවෙන්න උගන්වන්න නේද මන් දෙයක් කියනකොට ආහාර කියනකොට ඒ ආහාර මැවිලා පේන්න ඕන නේද අයිතිකාරය ගැනම උගන්වනකොට අයිතිකාරය මැවිලා පේන්න ඕන ව්‍යාපාරේ අධ්‍යාංශ උගන්වන්නේ එහෙම මැවිලා පේන්නේ ඒ නිසා මම හුඟක් ගුරුවරු ළමයි සෝෂල් මීඩියා සහ ඔය ටීවී වැඩසටහන වල දකින්න ගුරුවරු නිකම්ම පොයින්ට් එක ඔහේ කියාගෙන යනවා විතරයි ළමයට උගන්වනවා මම දකින්නේ නැහැ ඒ නිසා මගේ ක්ලාස් එක වෙනස් මම කතා කරන විදිය වෙනස් උගන්වන විදිය වෙනස් උඹලට මම හිතන්නේ මාව දැනෙනවා ඔයාලට මම හිතන්නේ මාව දැනෙනවා අනිවාර්යෙන් මේ පන්තිය ඔයාලගේ අම්මලාත් අද දවසේ බලාගෙන ඇති. ඔයගොල්ලෝ තාත්තලාත් සමහරට බලාගෙන ඇති. නේද? ගෙදර කට්ටිය ගිහන්සගේ පන්තිය දැකලා දැන් බලාගෙන ඇති සමහරලාවට. හරිද? ඒ අම්මලා තාත්තලාත් සමහරලාවට ජීවිතේ දැකපු වෙනස් විදිහට උගන්වන ගුරුවරයෙක් අනිවාර්යෙන් මම ඒක විශ්වාස කරනවා. හරි. හොඳයි. කට්ටිය මට chat එකට දාලා තියෙන උඟක් දේවල්. හරි ගොඩක් ස්තුතියි වට. ඔයගොල්ලෝගේ අදහස් මාර වටිනවා. හරි බලන්න මාර ආදරෙයි. අපි වැඩේ කරගෙන යමු. අපිට ගොඩක් වැඩ කරන්න තියෙනවා මතක තියාගන්න. හරි. අද පළවෙනි දවසේ. හරි. හරි නේම thank you හරි උඟක් මට chat එකට දාන messages හරි ගොඩක් ස්තුතියි වට හරි අපි යමු ඊළඟ කැලලට පුතේ අවශ්‍යතාව ඉවරයි දැන් අපි යමු මාතෘකාව උවමනාවලට පුතේ හරි උවමනාවලටයි යන්නේ හරිද පුතේ අවශ්‍යතාව ඉවරයි දැන් ඉන්නේ උවමනා අවශ්‍යයි උවමනයි දෙකම එකයි නේද අවශ්‍යයි කිව්වත් උවමනයි කිව්වත්
නේද? ඕනේ කිව්වා මොකක් කිව්වත් නිකන් එක වගේ සීන් එකක් නේද ළමයි තියෙන්නේ. අවශ්‍යයි කිව්වත් උවමනා කිව්වත් නිකන් දෙකම එකයි වගේ නේද? එළම මට කෑම අවශ්‍යයි. මට කෑම උවමනයි. නිකන් අවශ්‍යතා උවමනා කියන දෙකම නිකන් එකයි වගේ. හැබැයි මතක තියාගන්න. පුතේ කොමර්ස් පන්තියේදී අවශ්‍යතා කියන්නේ එකක්, උවමනා කියන්නේ තව එකක්. අවශ්‍යතා කියන්නේ එකක්, උවමනා කියන්නේ තව එකක්. මතක තියාගන්න. හරිද? මේක තමයි ගොඩක් වෙලාවට දෙවෙනි ප්‍රශ්න විදියට අහන්නේ. හරිද? දෙවෙනි ප්‍රශ්න විදියට අහන්නේ ගොඩක් දුරට මෙන්න මේක. පුතේ මම නැවත කියනවා. අවශ්‍යතා කියන්නේ එකක්, උවමනා කියන්නේ තව එකක්. අපි මෙච්චර කල් දැනන් හිටියේ දෙකම එකයි කියලානේ. හැබැයි අවශ්‍යතා කියන්නේ එකක්, උවමනා කියන්නේ එකක්. වෙලාවට අද දවසේ කොමර්ස් පන්තියට ආවේ. පුරවැසි අධ්‍යයනය කරනවා කියලා නේද? කොමර්ස් පන්තියට ආවේ නැතුව හිටියානම් මරණකම්ම දැනන් හිටියේ ඉන්නේ අවශ්‍යතා සහ උවමනා කියන එකක් කියලා නේද? පුතේ මතක තියාගන්න. මේ දෙක මොකක්ද වෙනස? මොකක්ද බං අවශ්‍යතාවයේ උවමනාවේ වෙනස? වෙනස තමයි අවශ්‍යතාවය කියන්නේ මොකක්ද? මිනිසා විසින් ජීවත් වෙන්න අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල් තමයි අවශ්‍යතා කියන්නේ. පුතේ උවමනාවක් කියලා කිව්වේ අර තිබ්බ අවශ්‍යතා ටික තියෙන්නේ. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, sannivedanaye, ප්‍රවාහනය, විවේකී වගේ දේවල්. ඒ තිබ්බ අවශ්‍යතා ටික පුතේ ඒ තිබ්බ අවශ්‍යතා ටික සපුරා ගැනීමේ සම්පූර්ණ කරගන්න සපුරා ගැනීමේ විවිධ ස්වරූප අර කියපු අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූප වලට අපි කියනවා පුතේ උවමනා කියලා. තව ටිකක් බලමු. අර ආහාර කියන අවශ්‍යතාවයේ තිබ්බේ. ඒ ආහාර කියන අවශ්‍යතාවය අපිට ආවහම ඒක අපි සම්පූර්ණ කරගන්න ක්‍රම තියනවා නේද? සමහරු බත් කනවා, සමහරු පිට්ටු කනවා, කව්පි, කඩල, ඉන්දියාප්ප, මුං ඇට, රෝල්ස්, ඉරස්, පීසා, කොත්තු රොටි. අන්න දැක්කද? මිනිස්සුන්ට ආහාර කියන්නේ අවශ්‍යතාවය. ඒක සපුර ගන්න අර මම කියපු ලිස්ට් එක තියනවා නේද? අන්න ඒ ටික තමයි අපි කියන්නේ මොනා කියලාද? පුතේ ඒ ටික අපි කියන්නේ උවමනා කියලා. උවමනා කිය. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. කියවන මාත් එක්ක. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප අපි කියන මොකක් කියලාද? උවමනා කිය. තවර කියන අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප අපි කියනවා උවමනා ලෙස හැඳින්වේ කියලා. ජනතාවට එකපාරක් කියමුද? අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප අපි කියනවා උවමනා කියලා. හරි ළමයි නෝට් එකක් පොඩියට දාගෙන එමුද? පොඩි නෝට් එකක් දාගෙන එමුද? හරි අවශ්‍යතාවල නෝට් එක විනාඩියක් ඇතුළත අපි දාවිවර කරගමුද? හරි ඔව් ළමයි අපි නෝට් එක දාගෙන යමු. හරි මං හිතන්නේ ඔයාලට පේනවා. පුතේ මේ තියෙන ඔයාලගේ නිබන්ධනය ව්‍යාපාර පසුබිම හරි ජනතාව බලන්න ඔහමම මම විනාඩියක් මේක පෙන්නගෙන යන්නම් ඔයාලට PDF එකේ වල තියෙන පුතේ හරි 8 වන මුද්‍රණය 2021 අවුරුද්දේ සම්පූර්ණ මේ නිබන්ධනය පුතේ මම විසින් රචනා කරපු නිබන්ධනයක් ඔයාලගේ නව විෂය නිර්දේශයට අනුකූල වෙන විදිහට හරි අපි මේ දේවල් පස්සේ කියවමු. අපි නෝට් එක දාගෙන යමු. අදට ව්‍යාපාර පසුබිම 10 ශ්‍රේණියට පිවිසි ඔබ ඉදිරි වසර ද්විත්වයේ පුරා ජයග්‍රාහී මාවතක් ඔස්සේ ගෙන යාමට රිදෙන්න කොමර්ස් පාඨමාලාව සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගමු. කට්ටිය හැමෝටම වෙල්කම්. ජීවිතයේ පළමු වරට ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය අධ්‍යයනය කිරීමේදී මෙම විෂයට අදාළ වන මූලිකම සංකල්ප ටික මේකේ වාග්මාලාව අලුත් වචන සෙට් එක මෙන්ම ඉදිරි කාලය තුල මෙම විෂය පතය ගලා යන ආකාරය පිළිබඳව මූලික හැඳින්වීමක් මෙම විෂය ඒකකයේ මගින් ඉගැන්වීමට බලාපොරොත්තු වේ. මේ පාඩමේදී උගන්වන්නේ මූලික සංකල්ප ටික ව්‍යාපාරවල ඊට පස්සේ වාග්මාලාව වචන සෙට් එකයි ඉදිරි කාලයේදී ගලාගෙන යන විදිය. පුතේ මේ තියෙන අපේ පාඩමේ තියෙන පළවෙනි ප්‍රධාන කාරණා ටික. මේ තියෙන අපේ පාඩමේ ප්‍රධානම මාතෘකා ටික. පළවෙනි මාතෘකාව අවශ්‍යතා.
දැන්ටමත් අපි දන්නවා මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ අවශ්‍යතා. ඒතර අවශ්‍යතා වලට උදාහරණ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, sannivedanaya, විවේකය, ප්‍රවාහනය. ඊට පස්සේ ඌමනා දෙයිලට කතා කරන්න යන මාතෘකාව. ඊට පස්සේ ව්‍යාපාර කාර්යයන් හාරමු පිළිවෙලට එන්න තියෙන්නේ. හරි අවශ්‍යතා වලින් පටන් ගමු. පුතේ අපි ලියමු අවශ්‍යතා යටතේ. මෙන්න මෙතන දැන් නිබන්ධනය මුද්‍රණය කරගත්තේ නැති දරුවෝ අවශ්‍යතා කියලා මාතෘකාවක් දාගෙන පුතේ ලියමු අවශ්‍යතාවල නිර්වචනය. අවශ්‍යතාවල නිර්වචනය. මොකක්ද අවශ්‍යතාවල නිර්වචනය? මාතෘකාව දාන අවශ්‍යතා කිය. ඊට පස්සේ උදාහරණ ටික පිළිවෙලට ලියන්න තියෙන මේ විදිහට. හරි ඉක්මන ලියමු. අවශ්‍යතා කියලා මාතෘකාව දාලා මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ අවශ්‍යතා ලෙස හැඳින්වේ. ලියන ඉවර වෙච්ච ගමන් මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න කට්ටිය. ලියන ඉවර වෙච්ච ගමන් මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියන. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ අවශ්‍යතා. හරි ලියන ඉවර වෙච්ච ගමන් දාන්න මෙසේජ් එකක් ඕකේ කියන. නියමයි. හරි මේක ඕනේ බලන්න මතකෙන් ලියන්න. මතකෙන් ලියන්න බැරි වුණොත් විතරක් බලන්න. බැරි වෙන්නේ බලන්න පුළුවන්. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ අවශ්‍යතා ලෙස හැඳින්වේ. මේමයි. පට උත්තර දාලා තියෙනවා. දිමල්ෂ ශාදුපුර. ඉරාන් රත්නායක ශිහානි මලීෂා ලුම්බිනි දිනේෂ් දෙව්මි සංදීපා මට කියව ගන්න පුළුවන් නම් ටිකක් විතරයි කියන්නේ සමහරවගේ නම් ටික යනවා. හරි මේමයි සංදීප සංදීපාද මන්ද නෙත්මි හරි මේමයි සෙනුරි ගෙනව මං කල්ලුත් කිව්වනේ. පුලිත නෙත්මි නෙෂාරා නෙත්සරදු දිනෙත් දෙව්මි නීම ජනතාව මට සපෝට් එකක් දෙන්න අනිවාර්යෙන් කට්ටිය. ලබන සති තව යාළුවෝ ටිකක් එකතු කරගමු. හරිද? ගිහාන්සාගේ ලින්ක් එක ආවම පොඩි ෂෙයා පාරක් දාලා ගිහාන්සාට සපෝට් එකක් දෙන්න. හරි. ඔයාලා නිරෝෂන් සර්ට ආදරේ විදියටම නිරෝෂන් සර්ට සපෝට් එක දෙනවා මම දන්නවා. ඊට පස්සේ අපේ දිනිත් සර්ගේ දරුවොත් ඇති. ඊට පස්සේ නේද ICT උගන්වන අපේ ප්‍රදීප් බලංගොඩ සර් ඉන්නවා විද්‍යාව විෂය උගන්වන. ඊට පස්සේ අපේ පූජිත සර් ඉන්නවා අමිල සර් ඉන්නවා ඉතිහාසයේ විෂය උගන්වන. එනිසා නේද අපේ ඔයාලා හුඟක් ආදරය කර ගුරුවරු පිරිසක් මේ ඩිජිටල් සරසවි කියන ආයතනයත් එක්ක එකතු වෙලා තියෙනවා. ඔයාලට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්න. අපේ ඩිජිටල් සරසවි ආයතනයේ තියෙන විශේෂත්වය තමයි මේක අවුරුදු දෙකම ඔයා O level විභාගයට යන දවස දක්වාම අපි ඔන්ලයින් පන්තිය අඛණ්ඩව කරගෙන යන නොනවතින ඔන්ලයින් පන්තිය. ෆිසිකල් තියෙයිද නොතියෙයිද ඒවා දාලානේ අපේ ඩිජිටල් සරසවි මගින් මේ ඔන්ලයින් පන්තිය ඔයාලා විභාග ඉවරනකම වගකීමෙන් අපි මේ වැඩේ කරනවා අනිවාර්යෙන්ම. හරි. හරි. කුකි. හරි. මෙසේජ් එකක් දාලා තිනවා. හරි. හොඳයි. පුතේ අපි උදාහරණ සෙට් එකට යමුද? ලියන්න උදාහරණ. හරි. උදාහරණ සෙට් එකට යමු. ඉක්මනට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, sannivedanaya, විවේකය, ප්‍රවාහනය. පුතේ ඉක්මනට chat එකට මෙසේජ් එකක් දාන්න මට මේ ටික ලියලා. උදාහරණ ටිකක් ලියලා මට මෙසේජ් එකක් දාන්න. ඕකේ කියලා දාන්නකෝ. හරි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, sannivedanaya, විවේකය, ප්‍රවාහනය. හරි. මේකෙන් පළවෙනි තුන තමයි පුතේ අපි මූලික අවශ්‍යතා කියලා සැලකන්නේ. නේම හැමෝම වගේ ඕකේ කියලා දාලා තියෙනවා. හරි පුතේ මේ විෂයට දැන් හැමෝම වගේ ආස කරනවා. කොමර්ස් නේද? වලට ආසයි හැමෝම මේ වෙනකොට. හරි නේම අපි එකතුලා ගොඩක් වැඩ කරමු. හරි මම කියාගෙන ගියේ ඉතින් නිරෝෂණ සර්ට උඹලා සපෝට් එක දුන්නා වගේ අපේ ප්‍රදීප් සර් දිනිස් සර්ට අර ගිහන් සර්ට සපෝට් එක දෙන්න ඕනේ හැමෝම. අපි එකතු වෙලා ලංකාවේ ලොකුම කොමර්ස් පන්තිය අපේ රිදෙන්න කොමර්ස් පන්තිය බවට පත් කරමු. උඹලා මට සපෝට් එක දීපලා අනිවාර්යයෙන්. හරි.
අමිල සර් අනිවාර්යයෙන්. අමිල සර් අපේ ආදරණීය ඉතිහාසයේ ගුරුවරයා. හරි. හරි. දරුවෙක් දාගෙන අනේ සර් 8ට ක්ලාස් එක පටන් ගමු කියලා. පුතේ අපේ පන්තියක් ඉවරනේ 8ට. එක පන්තියක් ඉවරනේ 8ට ඩ්‍රාමා පන්තියද කොහෙද? ඒතර දරුවන්ට ගැටලුවක් තියෙනවනේ 8 නම් පන්ති පටන් ගන්නකොට. අර පොඩි වොෂ් එකක් දාලා කාලා බීලා 9ට ගානට සෙට් වෙන්න පුළුවන්. හරි. 9 හොඳයි නේ? 9 හොඳයි. හරි පුතේ හැමෝම ලියලා ඉවරයි. අපි යනවා ඊළඟ මාතෘකාවට. මාතෘකාව උවමනා. පුතේ උවමනාවක් කිව්වේ. උවමනාවක් කිව්වේ අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. අර කියපු අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූප. හරි ලියන්න එපා. ලියන්න එපා බලා ගන්නකො. හරි ලියන්න එපා බලා ගන්න. පුතේ මේ තිබ්බ අවශ්‍යතා ටික තියෙනවනේ. මේ තියෙන අවශ්‍යතා ටික තියෙනවනේ. මේ තියෙන අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න සපුරා ගන්න විවිධ ක්‍රම විවිධ ස්වරූප වලට අපි කියන පුතේ මොනවා කියලාද? උවමනා කියලා. අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූප. හරි ගමු උදාහරණයක්. ආහාර කියන අවශ්‍යතාවයේ ආවහම මම නම් කන්නේ බම්බත්. මම නම් කන්නේ බත්. ආහාර කියන අවශ්‍යතාවයෙන් මම නම් කන්නේ බත් දෙයින කියලා බත් ටුට්ටක් කෑවම මගේ ආහාර කියන අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. ඔයා මොනවද කන්නේ? දැන් මමත් බත් කියලා කියන්න එපා වෙන මොකක් හරි කියපල්ලා. හරි අපිත් කන්නේ බත් කියලා දාලා කියමු. බත් නෙමෙයි වෙන උදාහරණයක් කියන්න. වෙන උමනාවක් කියන්න. පීසා, කොත්තු, රොටි, පාන්. ඔල්ල අතපත් දාගත්තන හරි මට චුට්ටක් අත උස්සන් ඉන්න නිසා සමහර මැසේජස් පේන්නේ. බර්ගර්, බනිස්, ආප්ප, පීසා, සමෝසා, කොත්තු රොටි, පිට්ටු, කොත්තු, හරි නේද? නූඩල්ස්, බත්, හරි තෝසේ අනිම. පොතේ අන්න හරි. එහෙනම් බලන්නකෝ ආහාර කියන්නේ අවශ්‍යතාවය. ඒක සපුරා ගැනීම සඳහා කරන බත් කියන්නේ උවමනා. පැහැදිලිද? ඊට පස්සේ පාන් නේද? බත් කනවා වගේම සමහරව පුරුදු වෙලා දින උදේට පාන් කෑල්ලක් ෂේප් එකේ කන්න. ළමයි බත් පාන්. තව ගත්තොත් බර්ගර්. ඔන්න බර්ගර් ගුඩ් දාල් තියෙනවා සර්. ඊට පස්සේ තව රොටි තෝසේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් මොනවාද? තව ගොඩාක් ಜಾති ගන්න පුළුවන් නේද? ආහාර සඳහා තියෙන උදාහරණ තමයි පුතේ හරියට ගත්තොත් ඌමනා කියලා කියන්නේ. ආහාර කියන්නේ අවශ්‍යතාවය. ඒ සඳහා තියෙන බත්, පාන්, පිට්ටු, කව්පි, කඩල, ඉන්දියාප්ප, මුං ඇට, තෝසේ, පරාටා, රොටි, පීසා නේද? අන්න ඒ ලිස්ට් එක තමයි පුතේ ඌමනා කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ළමයි මට මේකට උත්තර දෙන්න. ආහාර සඳහා පවතින ඌමනා පහක් ලියන්න කියලා විභාගෙට ආවොත් ඔබට ලියන්න පුළුවන්ද? ආහාර කියන අවශ්‍යතාවය සඳහා පවතින ඌමනා පහක් ලියන්න කිව්වොත් ඔයාලට උත්තර ලියන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්. නේමයි. ළමයි ඔය තමයි භාගයට අහන්නේ. ඕක තමයි භාගයට අහන්නේ. පුළුවන් නේ බා. හරි තව එකක් ගමු. අපිට කිව්වොත් උත්තර හතරක් දීලා මේ උත්තර හතරෙන් ආහාර සඳහා පවතින ඌමනාවක් වන්නේ කුමක්ද කියලා අහුවොත් ආහාර සඳහා තියෙන ඌමනාව මොකක්ද කියලා උත්තර හතරක් දෙනවා. පුළුවන්ද බැරිද කියපල්ලකෝ. ළමයි මේව තමයි O level කොමර්ස් පේපරේ අහන්නේ. හරිද? මාර ලේසි ළමයි. පිළිවෙලට මුලින්ම ඉගෙනගෙන යන්න. හරිනේ? මම උඹලට උදව් කරනවා. අනිවාර්යයෙන් එකක් ගමු. හරිද? හරි නේමයි. අපි යමු ඊළඟ කැලේට. තව එකක් ගමු. අන්න අර කේක් නේද? තව ගොඩක් දේවල් තියෙනවා. හරිද? හරි මම ඔයාලට උත්තර ලියන්න දෙන්නම්. චොක්ලට් නේමයි. සෆා නේම උත්තර ටිකක් කියවනවා. හරි නේමයි. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ගමු. ඇඳුම් පැළඳුම් ගත්තාම ඔපුදේ ආහාරකම ආහාර පාන ඔක්කොම බීම ಜಾතිය ඔක්කොම ಜಾති අර්ථයෙන් බයිනේ. පැහැදිලිද? බීම කෑම ඔක්කොම ಜಾති ආහාරය අතර ගන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් ළමයි ඇඳුම් පැළඳුම් කිව්වහම මට මතක් වෙන්නේ මෙයාව. ජුහි චෞලා. කවුද? ප්‍රීති සින්තා. ඒගොල්ලෝ පරණයි නේ. දැන් කවුද? රානි මුකර්ජී. කවුද? ළමයි සාරි. මෙන්න තියෙනවා සාරි. හරිද? සාරි කිය නේද? අක්කව අත ගන්නවද? නෑ සාරි අත ගන්න. ළමයි මෙන්න තියෙනවා සාරි. ළමයි ඇඳුම් කියන අවශ්‍යතාවය ආවට පස්සේ මිනිස්සු එක එක විදිහට තමයි නේද සපුරාගන්නේ. මම නම් කලිසම් අඳිනවා.
සමහරට ඔයාලගේ තාත්තගේ දරදී සරමක් අඳිනවා නේද? ඔය වගේ අපිට ඕන තරම් ගන්න පුළුවන්. තව ගමු උදාහරණ. ගවුම් අපේ කෙල්ලෝ එහෙම ගවුම් අඳින. නේද? තව ගත්තොත් අපේ කොල්ලෝ ටික සපත්තු දානවා. මම මේ දවස්වල පහුගිය දවස්වල දැක්කම මේ ගවුමටත් සපත්තු දාගෙන යනවා. ඒ කියන්නේ මේ වගේ සපත්තු දාන පහුගිය දවස්වල අවුල් ට්‍රෙන්ඩ් එකක් විදියට. දැන් ඒක පරණයිත් දන්නේත් නැහැ. සාරි ඊට පස්සේ ගවුම් සපත්තු අර මේ දවස්වල මම හිතන්නේ තාම ට්‍රෙන්ඩ් එක තියෙනවා. පොඩි ලස්සනක් දෙනවා නයි. ගවුමට ඔය වගේ ලේස් දාලා ගැට ගන්න ලස්සන සපත්තු දාලා කෙල්ල යනවා මම දැකලා තියෙනවා. ඊට පස්සේ ඔරලෝසු නේද? පුතේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඇඳුම් පැළඳුම් සඳහා තියෙන උවමනා ගන්න. නේද? අක්කගේ සාරිය, නංගිගේ ගවුම, මල්ලිගේ සපත්තුව, අයියාගේ අත්ඔරලෝසුව. පුතේ මෙන්න මේ විදිහට ඕන තරම් ගන්න පුළුවන්. මොනවාද උදාහරණ? මම මෙතන කීපයක් දාලා තියෙන්නේ. අපි උදාහරණ බලමු මොනවද තියෙන්නේ කියලා. ඇඳුම් පැළඳුම් සඳහා ගන්න පුළුවන් කලිසම්, කමිස, සාරි, සාය, හැට්ට. හැට්ට කියන්නේ බ්ලවුස් වලට සිංහලෙන්. හරිද? සාරි බ්ලවුස් වලට උදායි පුතේ අපි හැට්ට කියලා කියන්නේ. ඊට පස්සේ මුදු, මාල, වලලු, කරාබු, සපත්තු, සෙරප්පු, ඔරලෝසු ඔය ඔක්කොම පුතේ ඇඳුම් පැළඳුම් වලට ගන්න. ආහාර, ඇඳුම් පැළඳුම්. ආහාර, ඇඳුම් පැළඳුම්. පැහැදිලිද? හරි නියමයි. ඊට පස්සේ දැන් වැඩේ තේරෙනවනේ. ඒ නිසා තමයි මම වැඩිපුර වෙලාවක් මේකින් නැතුව ඉක්මනට යන්නේ. කොණ්ඩ කටුත් ගන්න පුළුවන්. අන්න හරි. නිවාස. පුතේ නිවාස සඳහා මොනවද තියෙන්නේ? නිවාස සඳහා උදාහරණ මම ගන්නම්. සාමාන්‍ය තට්ටු නිවාස. නේද? තට්ටු නිවාස. ඊට පස්සේ තව ගත්තොත් පැල්පත්. තට්ටු නිවාසවල සමහරු ඉන්නෝ නේද? මහල් නිවාසවල තට්ටු දෙකේ තුනේ ගෙවල් වල සමහරු ඉන්නේ පුතේ පැල්පතේ. හැබැයි හැමෝම තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න විදි තමයි නේද? නේද? අන්න හරි. සමහරු ෆ්ලැට්ස් වල ඉන්නෝ මේ වගේ නේද? කූඩාරම් වලත් ඉන්නෝ. ඔයගොල්ලෝ දැකලා තියෙන සමහරලාට අර මේ ශාස්ත්‍ර කියන කට්ටිය ඉන්නේ. ගෙවල් වලට ඇවිල්ලා නෝන ශාස්ත්‍රයක් බලමුද? ශ්‍රී දේවි නෝන කට තමයි චුට්ටක් සැර හිත හොඳයි ඒ වුණාට මාත්‍ය ශාස්ත්‍රයක් බලමු කී ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? ගෙවල් ගාවට එනවා නේද? ඔයගොල්ලෝ තැනකට ගියාට පස්සේ සමහරලාට ශාස්ත්‍ර කියන්නේ නෝ නේද? අන්න හරි. ඒ වගේ කට්ටිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට තමයි පුතේ යන්නේ. හරිද? ප්‍රදේශයෙන් ප්‍රදේශයට කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝගේ. ඒගොල්ලෝ කට්ටිය ප්‍රදේශයට ගිහිල්ලා ඒගොල්ලෝ කුඩාරම් ටිකක් හදාගන්නවා. ඒ ප්‍රදේශයේ ඉඳගෙන ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට ශාස්ත්‍ර කියනවා. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ ඒ කුඩාරම් ටික ගලවගෙන වෙන ප්‍රදේශයකට යනවා. ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට ශාස්ත්‍ර කියලා කීයක් හරි ජීවනෝපාය හම්බ කරගන්න. හරි. ඒ නිසා සමහර මිනිස්සු මේ වගේ කුඩාරම් වල අදටත් ජීවත් වෙනවා. මහල් නිවාස, පැල්පත්, ඊට පස්සේ තව ගත්තොත් කූඩාරම්. හරි. මැටි ගෙවල් කියලා දාලා තියෙනවා. හරි. හුඟක් අය මට උත්තර පේනවා. හරි උත්තර පේනවා. හරි. මොනවද තව? මාලිගා, මන්දිර නේද? අරලියගහ මන්දිරය හරි නියම. මේ වගේ මන්දිර තියෙනවා. හරිද? ඉග්ලු නිවාස කීප දෙනෙක් මට දාලා තිබ්බා. බංගලාව කියලා දාලා තියෙනවා. නියමයි. හොඳ උත්තර. ඒ විභාගෙට ලියන්න පුළුවන්. හරි නියමයි. ඊට පස්සේ හරි ගල් ගුහා ගස්බෙන නේද? අතීතයේ කට්ටිය ඉඳලා තියෙනව නේද? හරි. වලව්ව ඊට පස්සේ ඇපාර්ට්මන්ට්ස්. අන්න හරි. ඇපාර්ට්මන්ට්ස් නිවාස සංකීර්ණ. හරි. ඔන්න ඔය වගේ උත්තර ගොඩාරියක් අපිට ලියන්න පුළුවන්. හරි. කපාරක් ගමු. නිවාස සඳහා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් තට්ටු නිවාස, සාමාන්‍ය නිවාස, පැල්පත්, මාලිගා, මන්දිර, ගස්බෙන, ගල්ගුහා සෙට් එකක් ලියන්න පුළුවන්. ජනතාව මට උත්තරේ කියන්න. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියන අවශ්‍යතා තුනට උවමනා වෙන වෙනම ලියන්න කිව්වොත් පුතාට ලියන්න පුළුවන්ද? වෙන වෙනම ලියන්න කිව්වොත් ලියන්න පුළුවන්ද? තනියම ලියන්න කිව්වොත් ලියන්න පුළුවන්ද? හරි. නියමයි. පුළුවන් හැමෝටම? නියමයි. හරි. පුතේ මට මෙන්න මේකට උත්තර දෙන්න ඕන හැමෝම. මම දැන් මේ අහන එකට උත්තර දෙන්න ඕන. ඒ තමයි ඕගොල්ලෝ මට කියන්න මේ අද දවස් ඉගෙනගත්ත දේවල් වලින් ඔයාට කොමර්ස් පේපරයක් දුන්නොත් අද දවසේ ඉගෙනගත්ත දේවල් වලින් ප්‍රශ්න පත්‍රයක් හෝ මොකක් හරි පේපරයක් දුන්නොත් ඔයාට 100%ම ලකුණු ගන්න ලියන්න පුළුවන්ද බැරිද? 100%ම ගන්න ලියන්න පුළුවන්ද බැරිද?
නේද? අද දවසේ දේවල් වලින් ඔයාට පේපර් එකක් දුන්නොත් ඔයාට එහා පැත්තේ ගාගෙන් බලලා මෙහා පැත්තේ ගාගෙන් බලලා කොපි කරලා ලියන තරම් දෙයක් තියෙනවද? උදේ එහා පැත්තේ ගාගෙන් මෙහා පැත්තෙන් කොපි කරන දෙයක් තියෙනවද? නෑ. ඔයාට තනියම CNCම ගන්න පුළුවන්. උදේ අන්න ඒ මට්ටමට තමයි උගන්වන්නේ. අපි ලබන සතියේ ඉගෙන ගන්න දේවලුත් මේ විදිහටම කරනවා. අවුරුදු දෙකම ඉගෙන ගන්න දේවල් අදනේ පටන් ගත්තේ. ඉස්සරහට තියෙන සියලුම දේවල් මේ පිළිවෙලටම මේ විදිහටම ඉගෙන ගන්න. හරි නේද? වැඩි අවසන් කරමු. ඊළඟට අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන ලොකුම එක තමයි පාසල නේද? පහුගිය දවස්වල ඉස්කෝල වහල් දාලා දැන් නම් ඉස්කෝල ඇරලා තියෙන්නේ. පාසල. ඊට පස්සේ තව ගත්තොත් විශ්වවිද්‍යාල නේද? මගේ විශ්වවිද්‍යාලේ කැලණිය විශ්වවිද්‍යාලය නේද? ඊට පස්සේ තව ගත්තොත් පොත්පත් දරුවෙක් දාලා තිබු ඔන්ලයින් පන්ති කියලා උපකාරක පන්ති අන්න හරි පිරිවෙන් උපකාරක පන්ති ටියුෂන් ක්ලාස් අද ඔන්ලයින් ක්ලාස් මේමයි. තව ගත්තොත් ගුරුවරු හරිද? හරි පොත්පත් පුස්තකාල අන්තර්ජාලය නේද? ඊට පස්සේ තව ගත්තොත් තව මොනවාද? අන්තර්ජාලය සංගරා පුවත්පත් පුතේ මේ තමයි අපිට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ක්‍රම. ළමයි පුංචිම කාලේ අධ්‍යාපනය ලබා ගන්න ඉස්කෝලේ යන කලින් කොහෙද ගියේ? අධ්‍යාපනය ලබා ගන්න පුංචිම කාලේ ගියේ කොහෙද? කොහෙද ළමයි? පුංචිම කාලේ ගියේ අන්න හරි මොන්ටිසෝරි නේ මොන්ටිසෝරි. හරි පෙර පාසල්. ඊට පස්සේ දැන් ඉස්කෝලේ යනවා උසස් පෙළ කරලා යන්න බලාපොරොත්තුවක් තියෙන්නේ කොහෙද? දවසක මං අනිවාර්යයෙන් යනවා කියලා පොඩි හීනයක් තියෙන්නේ කොහෙද? උසස් පෙළ කරලා පාස් වෙලා කැම්පස් නේ විශ්වවිද්‍යාල යුනිවර්සිටි. හරි පුතේ මේවා තමයි අධ්‍යාපනය ලබා ගන්න තියෙන අවශ්‍ය. මේමයි ඔයාට වැඩේ තේරෙනවනේ. අධ්‍යාපනය කියන එකට ලියන්න ඕනේ මොනවද කියලා දැන් තේරෙනවනේ. හරි නියම. තව එකක් ගමු. සෞඛ්‍ය ළමයි ඉස්කෝලේ වගේම ලොකු ආයතනයක් තියෙනවා රජ්‍ය විසින් පවත්වාගෙන යන. මොකක්ද? සෞඛ්‍ය සඳහා තියෙන අසනීපයක් වුණාම අම්මලා අරගෙන යන්නේ කොහෙද? අන්න හරි හොස්පිටල් ඉස්පිරිතාලේ. එහෙම නැත්නම් රෝහල් වෛද්‍යවරු. රෝහලේ ඉන්න වෛද්‍යවරු නේද? ඖෂධ ඊට පස්සේ රෝහල් එන්නත් අන්න හරි එන්නත් හරිද? අන්න හරි නර්ස් අක්කලා කියලා දාලා කිව්වා. හොඳයි නර්ස් අක්කලා හෙදියන් අන්න හරි. ඊට පස්සේ ආයුර්වේද පෞද්ගලික දවස්වල නේද කොරෝනා වලට පැණියකුත් ඇදුවා නේද? අන්න ආයුර්වේද. හරිද? ඒව නෙමෙයි ළමයි. ඇත්තම නේද? හුඟක් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාරම ගොඩාක් හුඟක් ලෙඩ වලට ප්‍රතිකාර දෙනවා. ඉංග්‍රීසි බෙහෙත් වලට වලින් හොඳ කරන්න බැරි හුඟක් දේවල් ආයුර්වේද ක්‍රමයෙන් ලංකාවේ තියෙන ආයුර්වේද ක්‍රමයෙන් හොඳ කරනවා. නිසා අපි ඒක හැලුවට ලක් කරන්නේ සමහර මිනිස්සු ඒව කරන දේවල් වලින් නේද හැලුවට ලක් වෙනවා. නමුත් මේක ඊටාම ඉහළ මට්ටමේ වෛද්‍ය ක්‍රමයක් ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. හරි මොනවද උදාහරණ තමයි සෞඛ්‍ය සඳහා තියෙන රෝහල් වෛද්‍යවරු ඖෂධ එන්නත් ආයුර්වේද මධ්‍යස්ථාන ෆාමසි නේද? හරි අන්න ඒ වගේ. හරි අපි නම් කියන්නේ නැතුව ඉමු. හරි පැණිය කිව්වම කට්ටිය දන්නවනේ. හරි පැණිය කිව්වම කට්ටිය දන්නවා. හරි ෆාමසි ආරෝග්‍ය ශාලා නේද? අන්න ඒ වගේ දේවල්. පුතේ ඊට පස්සේ තව ගමු සැත්කම් හරි ඔපරේෂන්ස් බෙහෙත් ඖෂධ ආරක්ෂාව සඳහා ළමයි මට කියනවා දුර මේ දවසක් ළමයි මම මේ ඔය පන්තිය උගන්වනකොට අවශ්‍යතාව ගැන අවශ්‍යතාව උමනා ගැන කොල්ලෙක් මගෙන් අහනවා මේ ඇඳුම් පැළඳුම් ගැන උදාහරණ ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයට තියෙන උමනා ගැන කතා කරනකොට කොල්ලෙක් මගෙන් අහනවා සර් අපිට ඔකට අමුඩේ කියලා ලියන්න බැරිද කියලා. අමුඩේ කියලා. හරිද වැරදිද? ළමයි අමුඩේ කියලා ඇඳුම් පැළඳුම් සඳහා උවමනාවක් විදිහට අමුඩේ කියලා ලිව්වොත් හරිද වැරදිද? හරිද වැරදිද? හරි බං හරි උත්තරේ හරි. හරිද? ඒක නේද? බොයි මහත්තුරු තමන්ගේ ඒ කාර්යය නේද? ඒ වැඩ කරනකොට ඉස්සර අඳින්න පාවිච්චි කරපු ඇඳුම. නේද? සමහර දුර පළාත්වල කොළඹින් බැහැර දුර පළාත්වල අදටත් සමහර ලාවට නේද? ටිකක් වයසින් වැඩි ගොවි මහත්තුරු සමහරට අදටත් අමුඩේ කියන ඇඳුම පාවිච්චි කරනවා නැති අදටත්. හරිද? ඒකත් ඇඳුමක්. හැබැයි ඒක ලියන්න යන්න එපා. ඒක වැඩි ලියන්න යන්න එපා. ඔබ නිකන් විභාගේ පේපරේ ආතල් එකට ගත්තා කියලා හිතයි.
හරි දන්නවනේ සමහර ටීචර්ස් වලට මල පයින්. හරි. ඒ නිසා අපි හොඳ උත්තරේතර දාමු. උත්තරේ හරි. නමුත් ටිකක් අර ගැළපෙන්නේ නැති ගතියක් තියෙනවා. හරි. ආරක්ෂාව. පුතේ ආරක්ෂාවට මොනවද තියෙන උදාහරණ? මට කීපයක් කියන්න බලන්න. ඔයගොල්ලෝ කියන්න බලන්න. ඊට පස්සේ මම ඩිස්ප්ලේ කරන්න. පොලිසිය. CCTV කැමරා. තව මොනවාද? ආමි එක. ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාව කියලා ගමු නේද? ඊට පස්සේ security guard. ඒ කියන්නේ ආරක්ෂක නිලධාරීන් නේ ආරක්ෂක නිලධාරීන්. ආයුධ. තව ගත්තොත් නේවි. අපි ත්‍රිවිධ හමුදාව කියලා එකපාර ගමුකෝ. හරි. කට්ටි දාලා බල්ලෝ කියන. හරිද? බල්ලා සුනකයා. සුනකයා කියන්නේ බල්ලගම කැතයි. සුනකයා. හරි. තව මොනවාද? ගේට්ටුව. අන්න හරි. එකෙන් දාලා ගුරුකම් කියන. ගුරුකම්. හරි. හොඳයි හොඳයි. අර සමහර ළමයි ආරක්ෂාවට කියලා සුර එහෙම දානවනේ. ඒක ගැන මම හිතන්නේ කොල්ලා කිව්වේ. අන්න හරි. පුතේ එහෙනම් මම උත්තර ටිකක් කියන්නම්. මොකක්ද? උත්තරේ අර සුර නූල් අර ආරක්ෂක නූල් එහෙම ලියන්න යන්නේ පළ විභාගෙට. හරි. ගුරුකම් එහෙම දාලා එහෙම ලියන්න යන්න එපා. වැට කියලා දාලා අවුලක් නෑ වැටක් ලියන්න පුළුවන්. CCTV කැමරා ඊට පස්සේ පොලිස් නිලධාරීන් ළමයි මම ලංකාවේ පොලිස් නිලධාරියෙක් අන්තර්ජාලයෙන් ගන්න ගියා ෆොටෝ එකක්. ලංකාවේ එච්චර හැන්ඩි පොලිස් නිලධාරීන් වැඩි හිටියේ නෑ බං. ඒ නිසා මම වෙන රටක පොලිස් නිලධාරියෙක් දැම්මා. හරි. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාව ආමිකේ කට්ටියන ලස්සන ෆොටෝස් තිබ්බ ළමයි. ත්‍රිවිධ හමුදාව ඊට පස්සේ තව ගත්තොත් සුනකයින් හරිද නේද? බල්ලෝ ඉබ්බෝ බල්ලොන්ට අමතරව ඉබ්බොත් ආරක්ෂාව සඳහා පාවිච්චි කරනවා. කට්ටිය දන්නවනේ? හැම බල්ලොන්ට අමතරව ඉබ්බොත් ගෙවල් ආරක්ෂා කරනවා දන්නවනේ? දන්නේ නැහැ. ඉබ්බෝ කියන්නේ බම් මේ වතුර යන්නේ උන් නෙමෙයි. වතුර යන්නේ උන් නෙමෙයි යතුරු දාලා හරි නෙවුන් ඉන්නේ ඉබ්බෝ. ගේට්ටුවට දාන්නේ. අන්න ඒ ඉබ්බෝ. හරි. බල්ලොත් එක්ක ඉබ්බෝ අපේ හිත මොකද වතුර යන්නේ එකක් කියලා. හරි. පැහැදිලිද? හරි. ළමයි මෙන්න තියෙනවා එහෙනම් ආරක්ෂාව. මොනවාද උදාහරණ? CCTV කැමරා, පොලිස් නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් නේද? ඊට පස්සේ ත්‍රිවිධ හමුදාව, සුනකයින්, ඉබ්බෝ නේද? ගේට්ටු ඔන්න ඔය වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොනවාටද? ආරක්ෂාව සඳහා තියෙන උවමනා විදිහට. තව ටිකකින් අපි ලියමු ඔක්කොම. ඔයාලට තනියම ලියන්න වෙනවා. හරි. sannivedanaya. sannivedanaya සඳහා මොනවද පුතේ තියෙන්නේ? පුවත්පත් තියනවා sannivedanaya කරන්න. නේද? උදේ පාන්දරට ටීවී එකේම දැම්මාම පුවත්පත් විස්තර කියනවා නේද? අන්න පුවත්පත් කියන්නේ හොඳ sannivedana උපකරණය. තව මොනවාද? ඔයගොල්ලෝ මට ටිකක් කියන්න බලන්න. කොල්ල ටික අත පොඩ්ඩක් පාත් කරගත්තා නම් මට උත්තර ටික පේනවා බං. හරි. රේඩියෝ ඊට පස්සේ ටීවී අන්න හරි. Google phone internet Google apps හොඳයි නේමයි. උදේ උදාහරණ ටිකක් ගමු අපි ඉක්මනට. ජංගම දුරකථන තව ගත්තොත් ලැප්ටොප් පරිගණක sannivedanaya සඳහා ඊට පස්සේ අපි ගත්තොත් සෝෂල් මීඩියා වගේ දේවල් අපිට පුළුවන් පුතේ මොනවාද sannivedanaya සඳහා වුණා විදිහට දාන්න. මම නැවත කියනවා අවශ්‍යතා කියලා කිව්වේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල්. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල් අවශ්‍යතා. මේ අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූප වලට අපි කියනවා උවමනා කියලා. පැහැදිලිද? උවමනා කියලා. අන්න හරි. Facebook, Instagram, imo, WhatsApp කියලා දරුවෙක් දාලා තිබෙන ලිස්ට් එකක්. නියමයි. thank you උත්තර ටික කතා කිරීම බැරිද? අපි ගිනත් ඒ වගේ ඒවා නොදායිමු. ඊට පස්සේ විවේකය. විවේකයට අපිට පුළුවන් මුහුදු වෙරළ නේද? නිවාඩු නිකේතන. ඊට පස්සේ තව ගත්තොත් සත්ව උද්‍යාන, හෝටල් නේද? අන්න ඒ වගේ දේවල් අපිට පුළුවන් විවේකයේ සඳහා උදාහරණ විදියට දාන්න. ප්‍රවාහණයට අපිට පුළුවන්. ප්‍රවාහණයට මොනවද පුතේ? ප්‍රවාහණයට අපි දාන්න පුළුවන් කාර්. තව මොනවද? කාර්. තව ගන්න පුළුවන් බස්. කාර්, බස් රථ නේද? තව ගන්න පුළුවන් දුම්රිය. හරි. ළමයි මේ
දැන් දරුවෙක් දාලා තිබ්බා SUV කියන. SUV කියලා සාමාන්‍ය වචනේ පාවිච්චි කරනමයි අපි ජීප් මොඩල් එකේ වාහන වලට තමයි ලොකු ජීප් වගේ ඒවට තමයි SUV කියලා වචනේ පාවිච්චි කරන්නේ. හරිද? ඒ වාහන මොඩල් එකට. ඒ වගේ උත්තරලා විභාගෙට ලියන්න යන්න එපා. මොකද දන්නද හේතුව? ටිකක් ඔය දුර පළාත් වල ඉන්න ටිකක් වයසින් වැඩි අපේ ටීචර්ස්ලා ඉන්න ඕනේ. ඒගොල්ලෝ බලයි මොකක්ද යකෝ SUV කියන්නේ කියලා. ඒ නිසා අර හැමෝම පොදුවේ දන්න වචන විභාගෙට ලියන්න. හරිනේ? හරි. ඊට පස්සේ දුම්රිය, ඊට පස්සේ ළමයි ගුවන් යානාව නේද? ගුවන් යානා, ඊට පස්සේ නැව්, ළමයි මේක නැව් කිව්වම වැරදිලා ළමයි මේකට උනේ. මේක නැවක් තමයි ළමයි. මේක විශේෂ නැවක්. මොකද්ද ළමයි මේ විශේෂ නැව? අන්න හරි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේක වැරදිලා වැටිච්ච පින්තූරය ළමයි. හරි අපි පැත්තකට දාමුකෝ. හරි. ඊළඟ ළමයි ගත්තොත් හරි නැව් ගුවන් යානාව වගේ දේවල් අපිට ගන්න පුළුවන්. මහා මාර්ග, ඊට පස්සේ දුම්රිය මාර්ග, ඊට පස්සේ අධිවේගී මාර්ග, හරිද? ඒ වගේ දේවල් අපිට උත්තර විදියට ගන්න පුළුවන්. පැහැදිලිද මේ වාහන වගේ දේවල් සහ ගමන් ගන්න මාර්ග පිළිබඳව අපිට දාන්න පුළුවන්. පුතේ එහෙනම් මම නැවතිනවා මාතෘකාවට. අපි කතා කරන්නේ උවමනා පිළිබඳව. උවමනා. පුතේ උවමනාවක් කිව්වේ අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. තවරකිමු අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. තවරකිමු අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. උදාහරණ ලියන්න පුළුවන් ද හැමෝටම? පුතේ මට මෙසේජ් එකක් දාන්න. උදාහරණ ලියන්න කිව්වම ආහාර කියලා ලිව්වා. ආහාර කියන එක ඉස්සරහින් බත් පාන් පිට්ටු කව්පි කඩල ඉන්දියාප මුංගට කොත්තු රොටි පරාට කියලා ලිව්වා. පුළුවන් නේද? ඊට පස්සේ ඇඳුම් පැළඳුම් කියලා ලිව්වා. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයට ගැලපෙන ඌමනා ටික. කලිසම්, කමිස, සාරි, සාය, බ්ලවුස්, අත්ඔරලෝසු, සපත්තු, සෙරප්පු, මේස්, මුදු, මාල, වලලු, කරාබු ලියන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ නිවාස කියලා ලිව්වා. නිවාස යටතේ ඌමනා සෙට් එක ලියන්න පුළුවන් නේද ඔබලට? මොනවාද? සාමාන්‍ය නිවාස, මහල් නිවාස, මාලිගා, මන්දිර, ගස්බෙන, ගල්ගුහා, නිවාස සංකීර්ණ, පැල්පත්, මුඩුක්කු, ඉග්ලු නිවාස පුළුවන් නේද? හරි. ඊට පස්සේ අධ්‍යාපනයට පාසල්, උපකාරක පන්ති, පෙර පාසල්, විශ්වවිද්‍යාල, දහම් පාසල්, ගුරුවරු, පෙළපොත්, අන්තර්ජාලය, පුස්තකාලය, සංගරා, පුවත්පත් ලියන්න පුළුවන් නේද? හරි. ළමයි තව එකක් ගමු. සෞඛ්‍ය, රෝහල්, වෛද්‍යවරු, එන්නත්, ඖෂධ, නර්ස් අක්කලා එහෙම ලියන්න එපා. හෙදියන් කියලා ලියන්න. හරිද? අන්න ඒ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඖෂධ, ඊට පස්සේ තව ගත්තොත් ෆාමසි වගේ දේවල් ලියන්න පුළුවන්. ආරක්ෂාව. හරි. නියමයි. අපි නෝට් එක දාගමුද? හරි නියමයි. අපි නෝට් එක දාගමු ඉක්මනට. හරි පුතේ මාතෘකාව දාන්න ඌමනා කියලා. මාතෘකාව දාගන්න ඌමනා කියලා මම යතේ ටියුට් එකේ තියෙන දේ පෙන්වන්න ඕගොල්ලන්ට. නිබන්ධනයේ තියෙනවා මෙන්න මේ ආකාරයට ඌමනා කියලා මෙන්න මෙතන තියෙන පුතේ ඌමනා යටතේ ලියන එක. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. ඌමනා ලෙස හැඳින්වේ. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප ඌමනා ලෙස හැඳින්වේ. හරි. ඉක්මනට ලියලා මට ඕකේ කියලා මෙසේජ් එක දාන්න. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප ඌමනා ලෙස හැඳින්වේ. ඉක්මනට ලියමු පුතේ. ජනතා ඉක්මනට ලියමු. ලියලා ඉවර කට්ටිය මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා. හරි නේද? හරි. මාත් එක නිතරම හැමෝම chat එකේ ඉන්න. මං අහන්නේ වට ශනික උත්තරේ වන්න නියමයි යා. මම උඹලා පන්තියට කැමතියි යා. මාත් එක නියමයට සෙට් වෙලා වැඩේ කරන හොඳ පන්තියක්. හරි. නියමයි. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප කියලා තියෙනවා. ඌමනා අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප ඌමනා ලෙස හැඳින්වේ. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප ඌමනා ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ උදාහරණ ලියමු පුතේ. උදාහරණ ලියනකොට
මෙන්න මේ විදිහේ පුංචි වගුවක් පාවිච්චි කරමු. දැන් ලොකු වගුවක් ගහන්න ඕනේ. ඔයාලට ටියුට් එක ලබන සතියේ දාගන්න පුළුවන් නේ. අවශ්‍යතා කියලා දාන්න. මෙන්න මේ ඉර විතරක් පහළට ගහන්න. ගහලා ඌමනා කියලා මේ පැත්තේ දාන්න. හරි. ලියමු පළවෙනි එක ආහාර කියලා නේද? පළවෙනි එක ලියමු ආහාර කියලා. ලියුවා පළවෙනි එක ආහාර. ආහාර. හරි. ඊට පස්සේ ආහාර යටතේ මෙතන ඉස්සරහෙන් අපි ලියන්න පුළුවන්. අපි උදාහරණ 4 ගානේ ලියමු. ඌමනා සඳහා උදාහරණ 4 ගානේ ලියමු. බත්, පාන්, කොත්තු, ඊට පස්සේ තා මොකද්ද? කඩල. හරි. තව ගොඩක් ඒවා ලියන්න පුළුවන්. ඊට පස්සේ ඇඳුම්. ඇඳුම් නේද? ඇඳුම්. ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම්. ඒ අර්ථය අපිට දාන්න පුළුවන් කලිසම්. ඊට පස්සේ කමිස, කෙල්ලොන්ව නියෝජනය කරමින් සාය, තාත්තාව නියෝජනය කරමින් සරම. සරම ගෝලයි මතක් වුණේ මාත් එකපාරක් මම ළමයි සාමාන්‍යයෙන් මේ ගෙදරට අඳින්නේ මේ කලිසම්. දවසක් ළමයි මම පොඩි කාලේ සරමක් ඇඳ නිකන් තාත්තා සරමනේ අඳින්නේ. ඒ නිසා නිකන් සරම මොන වගේද කියලා බලා ගන්න දවසක් මම සරමක් ඇඳා. මරු සීන් එකක් වුණා මම කියන්න ඒක. ඇඳුම් පැළඳුම්. ඊළඟ එක නිවාස. නිවාස. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. නිවාසයට ලියන්න. ඌමනා සෙට් එක. එකකට 4 ගානේ වගේ ලියමු නේ. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. අධ්‍යාපනය. ඊට පස්සේ සෞඛ්‍ය. සෞඛ්‍ය. ආරක්ෂාව. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය. ආහාර වෙනුවට ආහාර පාන කියලා ලිව්වත් කමක් නැද්ද කියලා අහලා තියෙනවා. කමන්නේ කමන්නේ. ආරක්ෂාව. sannivedanaය. sannivedane. ඊට පස්සේ විවේකය දාමුනේ. විවේකය. හරි ලියලා ඉවර කට්ටිය මට ඕකේ කියලා දාන්න. එකකට 4 ගානේ වගේ ලියමු 4 ගානේ වගේ. ඉවර ජනතාව මට ඕකේ කියලා දාමු යට. නේ. මොකක්ද ඉවර? නේ. විවේකය. විවේකය. අවසානයේ අපි දාමු ප්‍රවාහණය. ප්‍රවාහනය. ප්‍රවාහනය. මේවට ඉස්සර උදාහරණ ටික ලියාගෙන යන්න පුළුවන් ජනතාවට නේද? ලිය ඉක්මනට ලිය. හරි ඔය විදිහට ලියපු එකක් මම ඔයාලට ඩිස්ප්ලේ කරන්නම්. හරි උදාහරණ කීපයක් දාන්නම් මම මේ විදිහට. හරි පුතේ හැමතිස්සෙම මතක තියාගන්න පුතේ අවශ්‍යතා ඇහුවොත් ඔයාලට පුළුවන් ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව කියලා මේ විදිහට ලියන්න පුළුවන්. හැබැයි ඔයාගෙන් උවමනා වලට උදාහරණ ඇහුවොත් බත් පාන් පිට්ටු කවුපි කඩල කියලා විතරක් ලියන්න බෑ. අවශ්‍යතාවය ලියලා ඒකට ගැළපෙන උවමනාව තමයි ඉස්සරහින් ලියන්නේ. ආහාර කියලා ලියලා තමයි ඉස්සරහින් ලියන්නේ බත් පාන් පිට්ටු කවුපි කඩල කියලා. හරිද? ඇඳුම් පැළඳුම් කියලා ලියලා තමයි ලියන්නේ කලිසම් කමිස සාරි සාය බ්ලවුස් කියලා. පැහැදිලිද? හරි. අන්න ඒ විදිහට. හොඳයි. ඉක්මනට මේක ලියලා ඉවර කරගමු.
හරි ඉක්මනට ලියලා ඉවර කට්ටිය මට මැසේජ් එකක් දාමු ඉක්මනට. හරි. ළමයි අපි ඉක්මන් කරමු. හරි නියමයි. පුතේ අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් මම හැමදාම ළමයි මේ වැඩේ කරනවා. හැමදාම අද දවසේ ඉගෙනගත්ත සියලුම දේවල් ටික ඔයාට කටපාඩමින් කියන්න පුළුවන්ද කියලා චෙක් කරනවා. හරිද? අද දවසේ මම උගන්වපු දේවල් 100%ම 80ක් 90ක් නෙමෙයි. මාත් එක්ක ඉගෙනගත්ත දේවල් 100%ම ඔයාට එක දිගට කියාගෙන යන්න පුළුවන්ද කියලා කටපාඩම්ද කියලා චෙක් කරනවා. දැන් බලමුද අපි? ළමයි එකපාරක් විනාඩියක් ඇතුළත මුළු අසරණ කතාව වෙන දවසක් කියන්න හිමාෂා. හරි. හරි ළමයි මුළු අද දවස් ඉගෙනගත්ත සියලුම දේවල් එකිනෙකට මතකද කියලා චෙක් කරමුද? චෙක් කරලා විනාඩියකින් කරලා අපි වැඩි ඉවර කරමු. හරිද? නේද? හරි එහෙනම් මම වැඩි පටන් ගන්නවා මෙන්න මේ ආකාරයට. විවේකයේ වෙනුවට විනෝදයේ අවශ්‍යතාවල ලියුවට කමක් නැද්ද? අවුලක් නැහැ. විවේකයේ කියලා ලියන්න පුළුවන් හොඳයි වුණා. හරි නියමයි. උදේ වැඩි පටන් ගමු. අපි අද දවසේ පටන් ගත්තේ මාතෘකාව අවශ්‍යතාවලින්. බලන්න හැමෝටම මතකද කියන්නේ? මාතෘකාව අවශ්‍යතාවලින්. අවශ්‍යතාවයක් කිව්වේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ. තපාරක් කියමු මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ අපි කියනවා අවශ්‍යතා කියලා. උදාහරණ 9ක් කියමු. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව. sannivedane විවේකය ප්‍රවාහනය. sannivedane විවේකයේ ප්‍රවාහනය. නේද? මතකයිද හැමෝටම? මතකයි. ඊට පස්සේ අපි ගත්ත මාතෘකාව අද දවසේ උවමන. පුතේ උවමනා යටතේ ගත්තා. උවමනාවක් කිව්වේ මේ කියපු අවශ්‍යතා ටික. මේ කියපු අවශ්‍යතා ටික සපුරා ගන්න විවිධ ක්‍රම. එක එක මිනිස්සු තමන්ගේ මේ අවශ්‍යතා ටික සපුරා ගන්න විවිධ ස්වරූප. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප අපි කිව්වා උවමනා කියලා. උවමනා කියලා. ඒකට උදාහරණ ටික අපි ඉගෙන ගත්තා. මතක තියාගන්න ඕනේ අපි විශේෂම කාරණාව තමයි උවමනාවල උදාහරණ ලියනකොට ආහාර කෙල්ලුව බත් පාන් පිට්ටු කවුපි කඩල කියලා ඉස්සරහින් ලියුව. ඇඳුම් පැළඳුම් කෙල්ලුව කලිසම් කමිස සාරි සාය බ්ලවුස් කියලා ලියුව. නිවාස කෙල්ලුව සාමාන්‍ය නිවාස මහල් නිවාස පැල්පත් මාලිගා මන්දිර කියලා ලියුව. පුතේ අන්න ඒ විදිහට අවශ්‍යතාවයට ඉස්සරහින් ගැලපෙන උවමනා ටික ලියා ගන්න තමයි එහෙම තමයි ලියන්නේ විභාගෙට. මේ විභාගෙට අහන්න. අපි ඉදිරියේදී විභාගෙට කොහොමද අහලා තියෙන්නේ අපිට ඒවට උත්තර ලියන්න පුළුවන්ද කියලා ලබන සතිවලදී සාකච්ඡා කරමු. පැහැදිලිද ළමයි? මේ තමයි අපි අද දවස් ඉගෙන ගත්ත සියලුම කාරණා ටික. ජනතාව මට මැසේජ් එකක් දාන්න. අද දවස් ඉගෙන ගත්ත දේවල් ටික සුපිරියටම තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. ළමයි අද දවස් ඉගෙන ගත්ත සියලුම දේවල් ටික සුපිරියටම තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. නේද? හරි. හොඳයි. නේද? හොඳයි මට පුළුවන් උපරිම දේ උඹලා වෙනුවෙන් කරනවා ඉදිරි අවුරුදු දෙක පුරාවට අපේ ඩිජිටල් සරසවිය වෙනුවෙන් ආයතනය නියෝජනය කරමින් අපේ නිරෝෂණ සර ස්තුතිවන්ත වෙනවා නේද? අපේ ඩිජිටල් සරසවිය ආයතනයට ස්තුතිවන්ත වෙනවා අපිට මේ විදිහට පන්තියක් නිර්මාණය කරලා දීම සම්බන්ධයෙන්. හරි ඒ නිසා අපි එකතු වෙලා ගොඩක් වැඩ කරමු. ලබන සතිය ඔයාලගේ යාළුවෝ ඔක්කොටම ලින්ක් එක ෂෙයා කරලා යාළුවෝ ඔක්කොම එකතු කරගෙන එමු. මේක ළමයි අපි වෙනස්ම විදිහේ පන්තියක් අපේ කොමර්ස් පන්තිය. හරිද? ඒ වෙනස ඔයාලට තේරෙනවා. ගිහන්ස උගන්වන දේ උඹලට තේරෙනවා. උඹලට දැනෙනවා. ඒක තමයි අපිට වැඩේ කරන්න පුළුවන් හොඳම විදිය. හරිද? පුතේ සාමාන්‍යයෙන් හැමෝම නේද? හැම ගුරුවරයාම මිනිස්සුන්ගේ හිතට වදින ගුරුවරු වෙන්නේ නෑ. මං හිතනවා හැබැයි අද දවසේ මේ පැය දෙක පුරාවට මම උගන්වපු දේවල් මම කතා කරපු විදිය උඹලට අනිවාර්යෙන් උඹලගේ හදවතට දැනෙන්න ඇති කියලා. පුතේ ඒක තමයි අපිට මේ අවුරුදු දෙක කරගෙන යන තියෙන පළවෙනිම අඩිතාලම. අපි ලස්සන වැඩ ටිකක් කරමු ඉස්සරහට. මම ඔයාලා වෙනුවෙන් වැඩ සුපිරි වැඩ ටිකක් ලෑස්ති කරලා තියෙනවා. අපි ලබන සතියේ ඉතිරි ටිකත් එක්ක සාකච්ඡා කරමු. එහෙනම් ජනතාව අපි නැවත ලබන සතියේ හම්බ වෙනවා. ඔයාලා හැමෝටම සුබ සතියක් සුබ රාත්‍රියක්. ආයුබෝවන් ජනතාව. අර ගෲප් වලට ජොයින් වෙන්න. ඒකෙන් ඔයාලා ෆීස් ගෙවන විදිය සියලු තොරතුරු ටික නිබන්ධන ලබා ගන්න විදිය ඔයාලට ඉදිරියේදී ලබා ගන්න පුළුවන්. හරි පුතාලට ඒ ගෲප් වල සියලු තොරතුරු ටික දානවා. ගෲප් වල සම්බන්ධ වෙලා ඉන්න. හරි ආයුබෝවන් ජනතාව.